සුබ දවසක් සියලුම දෙනාටම. හරි අද අපි මේ කතා කරන්නේ වීඩියෝ එකකින් මේ උසස් පෙළ භෞතික විද්‍යාවේ තියෙන හතරවෙනි පාඩම. ඒ කියන්නේ තාපය නැත්නම් තාප භෞතිකය. ඒතකොට දැන් මේ පාඩමක් අපිට ඉතාමත් වැදගත් පාඩමක්. මොකද අපිට භෞතික විද්‍යාවේ හම් වෙන ප්‍රධාන පාඩම් හතරක් තියෙනවා වැදගත්ම. එකක් තමයි යාන්ත්‍ර විද්‍යාව, ඊට පස්සේ දෝලන හතරංග, ඊට පස්සේ මේ පාඩම තාප භෞතිකය, ඊට පස්සේ ධාරා විද්‍යුතය. මොකද ඒක වැදගත් වෙන්නේ හේතුව තමයි ගොඩක් අවුරුදු වල පේපර්ස් වල බැලුවොත් ස්ට්‍රක්චර්ස් හතර ඇවිල්ලා තියෙන ওই පාඩම් හතරෙන්. සමහර අවුරුදු වෙන වෙන පාඩම් වලුත් සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙනවා. බහුතරයක් බැලුවොත් පේපර්ස් වල ඔය මම කියපු පාඩම් හතරෙන් තමයි ස්ට්‍රක්චර් හතර එන්නේ. අනිවාර්යයෙන්ම මේ කිව්ව පාඩම් හතරෙන් එසේ හතරක් කොහොමත් එනවා. MCQ ගත්තොත් ওই පාඩම් හතරෙන්ම MCQ 25ක් විතර අනිවාර්යයෙන්ම පේපර් එකේ එනවා. 25ක් 30ක් විතර. ඉතින් මේ තාපය කියන පාඩමත් අපිට ඉතාමත් වැදගත් පාඩමක් වෙනවා ඒකකින්ද. හරියට මේ පාඩමේ තියෙන අන්තර්ගත කොටස් ටික තමයි හරි මේ උෂ්ණත්ව මිතිය. දැන් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ උෂ්ණත්ව මිතිය කියන කොටස. ඒකම තාප ප්‍රසාරණය හරි. ඒ කියන්නේ තාප ප්‍රසාරණය කියලා කියන්නේ අපි වස්තුවකට මොනවා හරි තාප ශක්තිය දුන්නාම එයාගේ එක්කෝ ජ්‍යාමිතික හැඩය වෙනස් වෙනවා. දිග වැඩි වෙන්න පුළුවන්, වර්ගඵලය වැඩි වෙන්න පුළුවන්, පරිමාව වැඩි වෙන්න පුළුවන්. උෂ්ණත්වය අයින් කරාම එයාගේ දිග අඩු වෙනවා, පළල අඩු වෙනවා, අනිත් පරිමාව අඩු වෙනවා. ඒ වගේ වෙනස් වීම් වෙන්න පුළුවන්. දැන් ඕනම පදාර්ථයක් ගත්තොත් අංශු වලින් සකස් වෙලා තියෙන්නේ. අපි දෙන තාප ශක්තිය අර අංශු උරාගෙන මේ අංශු අතර තියෙන අන්තර් අණුක බල මේ අංශු අතර ආකර්ෂණ බල දෙනවානේ අන්තර් අණුක බල විදිලා අංශු ඈත් වෙනවා. ඒකම අවස්ථා විපර්යාසයක් වෙන්න පුළුවන්. දැන් ඝන වස්තුවක් අපි දිගින් දිගටම රත් කරන් ගියොත් ඕක ද්‍රව වෙනවා. අයිස් කැටයක් රත් කරන් ගියොත් ද්‍රව වෙනවනේ නේ. තවත් රත් කරොත් ඕක වාෂ්ප වෙනවා. ඒ වගේ අවස්ථා විපර්යාසات අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා. වායු නියම වලදී කතා කරන්නේ මේවා කෙමිස්ට්‍රි වලත් ඉගෙන ගන්නවා වායු නියම. හරිද මේ අපි වායුවක් සම්බන්ධයෙන් උෂ්ණත්වයත් එක්ක තාප ශක්තිය දුන්නාම උෂ්ණත්වය අඩු කරාම වැඩි කරාම මොන වගේ දේවල්ද වෙන්නේ? වායුවක පීඩනයේ පරිමාව කොහොමද වෙනස් වෙන්නේ? වාෂ්ප සහ ආර්ද්‍රාමිතියේ මේ වාෂ්ප ගැන කිසියම් ද්‍රවයක් ගත්තොත් එයාගේ මතු පිට එයාගේ වාෂ්පය අන්තර්ගත වෙනවා. සහ මේ ආර්ද්‍රාමිතියේදී මේ අවකාශයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ගැන අපි අධ්‍යයනය කරනවා. ආර්ද්‍රාමිතිය. තාපමිතිය කියලා කියන්නේ මොනවා හරි වස්තු දෙකක් අපි එකට මිශ්‍ර කරොත් නේ උෂ්ණත්ව දෙකක තියෙන වස්තු දෙකක් එකට මිශ්‍ර කරාම උෂ්ණත්වයේ වැඩි වස්තුවේ තියෙන තාප ශක්තිය එළියට එනවා නේ. ඒ ශක්තිය අර උෂ්ණත්වයේ අඩු වස්තුවේ උරාගෙන එයා අරය පිට කරන තාප ශක්තිය අනිත් එක්කන උරා ගන්නවා. උෂ්ණත්වයේ වැඩි වස්තුවෙන් තමයි තාපය පිට වෙන්නේ. ඒ උෂ්ණත්වයේ අර්ථ දක්වන්නේත් එහෙමයි. කිසියම් වස්තු දෙකක් අපි තාප ස්පර්ශව තිබ්බහම ගෑවෙන්න තිබ්බහම හරිද? එතකොට එක වස්තුවක ඉඳන් අනිත් වස්තුවට තාප ශක්තිය ගලා යයිද නැද්ද තීරණය කරන භෞතික රාශිය තමයි උෂ්ණත්වය කියලා අපි හඳුන්වන්නේ. ඒතර උෂ්ණත්වයේ දැන් සමාන වස්තු දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? මේ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 50යි අනිත් එකේ සෙල්සියස් 50යි. මෙයාගේ මෙහාට තාපය යන්නෙත් නැහැ, මෙයාගේ මෙහාට තාපය යන්නෙත් නැහැ. සම්ප්‍රයුක්තයක් ගලන්නේ නැහැ. හැබැයි මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 50යි, මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් හරිද 30යි. මේ දෙක අපි ස්පර්ශව තිබ්බොත් මොකද වෙන්නේ? හරිද? එතකොට වෙන්නේ මෙයාගෙන් තාප ශක්තිය පිට වෙනවා. ස්පර්ශ වෙන්නම ඕනේ නැහැ ඉතින්. මෙයාගෙන් තාපය පිට වෙනවා. ඒ තාප ශක්තිය මෙයාට ඇවිල්ලා වදිනවා. වදිනහම මෙයා ඒ තාප ශක්තිය උරාගෙන මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. තාපය පිට කරද්දී උෂ්ණත්වය අඩු වෙනවා. තාපය උරාගත්තී උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් මෙයා පිට කරපු තාප ශක්තිය සමානයි මෙයා උරාගත්ත තාප ශක්තියට. අවට පරිසරයට තාප හානියක් උනේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා ගණන් හදද්දී. ඉතින් මේ වගේ ගණන් මේ තාපමිතියේදී කතා කරනවා. ඒක මේ වායු සම්බන්ධයෙන් නැවතත් අපි තාපගත විද්‍යාවේදී කතා කරනවා ප්‍රමාණාත්මකව. වායු නියම වලදී අපි වැඩි ප්‍රමාණාත්මකව කතා කරන්න යන්නේ නැහැ. තාප ශක්තිය උරාගත්තේ කොච්චරද වායුවක් නේද? මේක කතා කරන්නේ වායුවක පරිමාව පීඩනය හරිද? උෂ්ණත්වය වෙනස් වෙන විදිය. මේක තමයි කතා කරන්නේ වායුවකට අපි තාප ශක්තිය කොච්චරක් දුන්නද? ඒවා ගණනය කරන්නේ කොහොමද? නේද? යාගේ පරිමාව වෙනස් වෙද්දී, පීඩනය වෙනස් වෙද්දී තාපගත විද්‍යාවේ කතා කරනවා. තාප සංක්‍රමණයදී කරන්නේ මේ තාපය එක තැනක ඉඳන් මේ තව තැනකට යන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. තාප සංක්‍රමණ ක්‍රම කතා කරනවා. එකක් තමයි තාපයේ අංශුවෙන් අංශුවට යන්න පුළුවන් තාප සංනයනය. ඊට පස්සේ මේ අවට තියෙන කිසියම් තරලමේ මාධ්‍යයක් ඔස්සේ තාපයේ යන්න පුළුවන් වායු මාධ්‍යයක් හෝ ද්‍රව මාධ්‍යයක් තුලින්. එතකොට අපි කියන්නේ තාපයේ සංවහනය වෙනවා කියලා. නැත්නම් කිසිදු මාධ්‍යයක් නොමැති අංශු මාධ්‍යයක් නොමැති අවකාශයක් තුලින් තාපය යන්නත් පුළුවන්. අපි ඒකට කියන්නේ තාප විකිරණය. ඒක අපි කතා කරේ 11 වෙනි පාඩමේ. ඒක මම මේ වෙද්දි කරලා තියෙන්නේ තාප විකිරණ කොටස. ඉතින් උෂ්ණත්ව විද්‍යාවේදී අපි කතා කරන්නේ මේ තාපයේ මූලිකම හැදින්වීම. උෂ්ණත්වය දැන් කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. තාප ශක්තිය කියන්නේ නේ. තාපය කියන්නේ තාප ශක්තියක්. ශක්තියක්. හරි තාප ශක්තියමයි ඉන්නේ ජූල් වලින්. ශක්තියක් නේ තාපය කියන්නේ.
ඒවා ගැන මූලික සම්බන්ධතාව ටික තමයි ඉගෙන ගන්න. මේ උෂ්ණත්වය මනින්නේ කොහොමදනේ? උෂ්ණත්වය මනින්න උපකරණ මොනවද තියෙන්නේ? අපි උෂ්ණත්වමානය හදාගන්නේ කොහොමද? ඉතින් මේ උෂ්ණත්වමිතියේදී ඔය ටික අපි කතා කරනවා. හරි මේක ඉතින් ඉතාමත් වැදගත් පාඩමක්. පේපර් එකේ මම කිව්වා ස්ට්‍රක්චර් එකක්, essay එකක්, MCQ 6ක් 8ක් විතර ප්‍රමාණයක් එනවා විභාගෙදී අනිවාර්යෙන්ම. හොඳයි. ඉතින් මේකෙත් මම අද දැන් කතා කරන්නේ උෂ්ණත්වමිතිය කියන කොටස. හරි ඒක කොටස් ටිකක් මම වීඩියෝස් කරා ඉස්සරහට දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඒකම මේවල දැන් වෙනම ප්‍රශ්න සාකච්ඡා කරනවා වීඩියෝස් වලින්. දැන් මම මේ වෙලේදී පාඩම් දෙකක ප්‍රශ්න සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ group එකට සම්බන්ධ වෙන්න WhatsApp group එකට. ඒකේ දැන් ළමයි මේ වෙද්දී 100කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. හරිද? 2020 22 21 ඒ වගේ මම දිගටම හරිද? ඒ level කරන ළමයිගේ group ටික පවත්වාගෙන යනවා. මොකද මම ඒකේ papers දානවා. ඒතර ඒ papers ඔයගොල්ලන්ට මම කරන විදිය කියලා දෙනවා. හරිද? සාකච්ඡා කරනවා. මාර්ගින් ස්කීම් දානවා. ඉතින් ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බරේ මට එවන්න. මම group එකට add කරන්නම්. ඒකත් ඔයගොල්ලන්ට වැදගත් papers වල පුහුණුව ලබා ගන්න එක. ඒකම මම past papers ප්‍රශ්න මේ වෙද්දී විවරණය කරමින් යන වීඩියෝස් කරා. හරි බහුවර්ණ ප්‍රශ්න. එතකොට 2010 ඉඳන් 2010 වෙනකම් ආපු ප්‍රශ්න පාඩම් වශයෙන්. මම ඊට පස්සේ ආයෙ රචනා ප්‍රශ්න ස්ට්‍රක්චර්ස් සාකච්ඡා කරන්න පටන් ගන්නවා වීඩියෝස් කරා. හරි මේක අපි දිගටම පවත්වාගෙන යනවා. හරිද? ඔයගොල්ලන්ට ලොකු දේවල් ටිකක් මේ වීඩියෝස් වලින් ගන්න පුළුවන්. හරිද? ගෙදර ඉඳගෙන තනියම වැඩ කරගන්න පුළුවන් මට්ටමක් හැදෙනවා. හරිද? ඒකත් වැදගත්. ඉතින් මේකට අදාළ ටියුට් එකයි ප්‍රශ්න ටිකයි මම වීඩියෝ එකේ යටින් දාලා තියෙනවා. එතකොට වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රශ්න ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ටියුට් එක ලියන්න ආයි. හරිද? ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න. ඊට පස්සේ පොතක ලියන්න. තව හොඳට මතක ඉන්නවා. ඊට පස්සේ ප්‍රශ්න ටික කරගෙන යන්න. හරි මම මේකේ අවශ්‍ය දේවල් ටික නෝට් එකේ දාලා දීන්නේ. හොඳයි. එහෙනම් අපි පටන් ගමු. හරි කලින් වීඩියෝස් ටිකක් බලන්න. මම ගොඩක් මේ වෙද්දි පාඩම් ඔක්කොම වගේ පටන් ගන්න තියෙන්නේ. සමහර පාඩම් මේ වෙද්දි ඉවරයි. හරිද? අංග සම්පූර්ණයෙන්ම ඉවර කරපු පාඩම් මේ වෙද්දි 3ක් හෝ 4ක් තියෙනවා. අනිත් පාඩම් ටිකේ දැන් සමහර ඒවා ගොඩක් ඉවර කරලා තියෙනවා. හරි. ඉතින් අනිත් වීඩියෝස් බලන්න ඉතින් යාළුවන්ටත් කියන්නේ ඔයගොල්ලෝ උඩ යන ගමන් යාළුවෝ ගොඩ දා ගන්න ඕනේ මේ දවස් ටිකේ. හරි පන්ති පවත්තන් විදියක් නැහැ. ඉස්කෝලේ පටන් ගන්නෑ. තව මාසයක් දෙකක් යනකම් අපි දන්නේ නැහැ මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා. නේ? ඒකින්ද තනියම ගෙදර ඉඳන් මේ කාලේ උපරිමව වැඩ කරන්න කියලා තමයි කියන්න දෙන්නේ. හරි උෂ්ණත්වමිතිය කියලා කියන්නේ අපි මේකෙදි මේ තාපය සම්බන්ධ මූලික හැඳින්වීම් ටික තමයි කතා කරන්නේ. හරි මේකේ ලොකුවට ගණන් හදන්න නැහැ මේ උෂ්ණත්වමිතියේ කොටසේ. හරි ඒකින්ද අපන් කිව්ව උෂ්ණත්වය කියලා කියන්නේ දැන් කිසියම් වස්තු දෙකක් තාපජ ස්පර්ශව තිබ්බාම ඒ කියන්නේ තාපය ගලා යන්න පුළුවන් විදිහට මෙයාගෙන් මෙයාට හෝ මෙයාගෙන් මෙයාට. එතකොට මේ වස්තුවේ උෂ්ණත්වය හිතන්නකො වැඩි කියලා. මේ වස්තුවේ උෂ්ණත්වය අඩුයි. T1 විශාලයි T2ට වඩා. එතකොට වස්තු දෙකක් අපි තාපජ ස්පර්ශව තිබ්බාම එක වස්තුවක ඉඳන් අනිත් වස්තුවට තාපය ගලා යයිද නැද්ද තීරණය කරන භෞතික රාශිය තමයි එම වස්තුවේ උෂ්ණත්වය ලෙස අර්ථ දක්වන්නේ. නේ උෂ්ණත්වය වැඩි වස්තුවෙන් අඩු වස්තුවට තමයි තාපය යන්නේ. තාපය යන්නේ එතකොට මේ පැත්තට. ඒතර මෙයාගේ තාපය මෙයාට යනවා. ඊට මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙයා පිට කරපු තාප ශක්තිය සමානයි මෙයා උරාගත්ත තාප ශක්තියට. පරිසරයේ මෙයාට පරිසරයට තාපයක් පිට වෙනවා ඉතින්. අපි ගණන් හදද්දී ඒක නොසලකා හරිනවා. සමහර ගණන් වල ඒක සලකන්න කියලා තියෙනවා. ඒ අනුව දස්ක දුන්නාම ගණන් හදා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි මේක වැදගත්නේ. ඊට පස්සේ තාප ශක්තිය තාපය කියලා කියන්නේ අර වස්තු දෙකක් තාපජ ස්පර්ශව තිබ්බහම උෂ්ණත්ව අන්තරයක් නිසා එක වස්තුවේ උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳන් උෂ්ණත්වය අඩු වස්තුවට ගලා යන ශක්ති විශේෂය තමයි අපි තාපය ලෙස හඳුන්වන්නේ. ඉතින් ඔය ටික අපිට වැදගත්. එතකොට මෙහිම දේවල් අපිට වැදගත් දේවල් ටිකක් ওই බහුවර්ණ වලට එහෙම එනවා. වස්තුවක උෂ්ණත්වය වැඩි නම් එම වස්තුවේ තාප ශක්තිය වැඩි වේ කියන වගන්තිය හරිද? වස්තුවක උෂ්ණත්වය වැඩි නම් සෑම විටම එම වස්තුවේ තාප ශක්තිය වැඩි වේ. ඒක වැරදි. ඒකට හේතුව මම උදාහරණයක් දෙන්නම්. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ සෙල්සියස් අංශක 100 තියෙන ජල භාජනයකට අත දැම්මොත් මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 100 නටන ජලය නේද? ඕගොල්ලෝ මේ දීලා කේතලේ තියලා උණු කරන ජලය උණු වෙද්දී සෙල්සියස් 100ක් වගේ නේද? මේකට අත දැම්මොත් අනිවාර්යෙන් අත ඉතින් ආයේ මොකද වෙන්නේ? පිච්චෙනවා නේද? අපේ පතුරු බව යනවා අනිවාර්යෙන් පිච්චෙනවා. උණු වතුර හැලුනොත් එහෙම සෙල්සියස් 100යි. හරිද? මේකේ තියෙන වතුර ප්‍රමාණය ටිකක් වැඩිනේ. නේද? එතකොට මේකේ අපි කියන්නේ තාප ධාරිතාවය වැඩි. ධාරිතාවය වැඩි තාප ධාරිතාවය. හැබැයි දැන් ඔයගොල්ලෝ නිලාපූර්වයේ චූටි කාලේ දැන් පත්තු කරනවනේ නේද? හරිද? නිලාපූර්වයෙන් පොඩි කාලේ කරපුවා තාම කරනවා. කාටුන් බලනවා වගේ. එතකොට මම කියන්නේ මේ නිලාපූර්වයක් පත්තු කරාම මේකෙන් විසිවන
ගිනි පුපුරු ඔයගොල්ලන්ගේ අතට වැදිලා ඇති. නිකන් කිචි කැවෙනා වගේ දැනෙන්නේ. හැබැයි ඔය ගිනි පුපුරක උෂ්ණත්වය මොකද හිතෙන්නේ? සෙල්සියස් 100ට වඩා අඩුද වැඩිද? සෙල්සියස් 100ට වඩා වැඩි. සාමාන්‍ය සෙල්සියස් 300ක් විතර වෙන්න පුළුවන්. ඉතින් අන්න ප්‍රශ්නයක් වෙනවා. දැන් සෙල්සියස් 100 ජල වාජනයකට අත දැම්මහම අතේ අනිවාර්යයෙන්ම අත පිච්චෙනවා නේ. හරිද? අනිවාර්යයෙන් අත පිච්චෙනවා. හැබැයි මේ නිලාකුරුපත්තු කරද්දී සෙල්සියස් 300 වගේ ගිනි පුපුරක් මේ සමට වැටුනහම නිකන් කිචි ගෑවෙනවා වගේ. හරිද? පිච්චෙන්නේ නැහැ. එහෙනම් අපි මම කියවනේ උෂ්ණත්වය වැඩි වූ පමණින් එම වස්තුවේ තාප ශක්තිය වැඩි කියන්න බෑ. ඒක බලන්න එයාගේ අර ස්කන්ධයන් දැනගත් තාප ධාරිතාවය. දැන් මෙතන චූටි ස්කන්ධයන් විසි වෙන්නේ ගිනි පුපුරක. ඒකේ උෂ්ණත්වය වැඩි වුණාට ඒක ගැප් වෙලා තියෙන තාප ශක්තිය අපි මෙතන උෂ්ණත්වය මීට වඩා අඩු වුණාට මේකේ විශාල ජල ප්‍රමාණයක් හින්දා තාප ශක්තිය වැඩිපුර එයාගේ ගැප් වෙලා තියෙනවා. අන්න ඒ වගේ වගක් තියෙන අයුවහම පරිස්සමෙන් උත්තර දෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි සෑම විටම එම වස්තුවේ තාප ශක්තිය වැඩි කියන ප්‍රකාශය වැරදි. නේද? උෂ්ණත්වය අඩු වෙලා තාප ශක්තිය වැඩිපුර තියෙන්නත් පුළුවන් නේ. උෂ්ණත්වය අඩුයි මෙයාට වඩා තාප ශක්තිය මෙයාට වඩා වැඩිපුර තියෙනවා මේකේ ජල වාජනේ. ඉතින් ඒ වගේ ඒවා පොඩ්ඩක් හිතලා තේරුම් ගන්නත් ඕනේ මොන වගේ දේවල්ද කියන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි මේකෙදි කතා කරනවා දැන් මේ උෂ්ණත්වය මනින උපකරණ උෂ්ණත්ව මාන ගැන තමයි මේකේ ගොඩක්ම කතා කරන්නේ. උෂ්ණත්ව මාන. හරිද? එතකොට මෙතන දැන් මේකත් අපි වැදගත් සම්බන්ධයක් ආව පාවිච්චි කරනවා මේ තාපයේ ශුන්‍ය ආදී නියමය. මේක නියම තියෙනවා. ඉස්සරහට මේකේ කොටස් වල එක එක නියම ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි නියමය කියන්නේ ශුන්‍ය ආදී නියමය. අපි කියන්නේ තාප ගති විද්‍යාවේ ශුන්‍ය ආදී නියමය. එතකොට අපි ඒකෙන් කියෙන්නේ හිතන්න කිසියම් වස්තු දෙකක් තාපජ සමතුලිතතාව. ඒ කියන්නේ මෙයාට තාපය යන්නෙත් නැහැ, මෙයාට තාපය යන්නෙත් නැහැ. එහෙම වෙන්න මොකද්ද වෙන්න ඕනේ? උෂ්ණත්ව සමාන වෙන්න ඕනේ නේ. A වස්තුවේ උෂ්ණත්වයයි මෙතන B වස්තුවේ උෂ්ණත්වයයි සමානයි. TB. නේද? තව වස්තුවක් තියෙනවා. තුන් දෙනාම තාප ස්පර්ශවල තියෙන්නේ. එතකොට A වස්තුවයි B වස්තුවයි තාප සමතුලිතයි. හරිද? ඒ වගේම A වස්තුවයි C වස්තුවක් තාප සමතුලිතයි. එතකොට මොකද වෙන්න ඕනේ? මේ දෙන්නත් තාපයට සමතුලිතයි, මේ දෙන්නත් තාපයට සමතුලිතයි. ඒ කියන්නේ කාගෙන් කාටවත් තාපය යන්නේ නැහැ. උෂ්ණත්ව සමානයි. එතකොට TA ගේ උෂ්ණත්වය TC ට සමානයි. කොහොමනම් මට කියන්න මෙතන අපිට කියන්න පුළුවන් වැදගත්ම දේ මොකක්ද? මේ වස්තු දෙකක් මොකද වෙන්නේ? තාපජ සමතුලිත වෙනවා. ඉතින් මේ දෙන්නගේ උෂ්ණත්වය සමානයි, මේ දෙන්නගේ උෂ්ණත්වය සමානයි. මේ තුන් දෙනාගේ එකම උෂ්ණත්වය නම් මේ දෙන්නගේ උෂ්ණත්වය සමානයි. මේ දෙන්න අතර තාප කෝමාරුවක් වෙන්නේ නැහැ. ඔකට අපි කියන්නේ තාප ගති විද්‍යාවේ ශුන්‍ය ආදී නියමය. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ දැන් මේ විද්‍යාඥයෝ බැලුවා මේ කිසියම් වස්තුවක උෂ්ණත්වය මැනගන්නේ කොහොමද? දැන් මගේ උෂ්ණත්වයක් තියෙනවානේ. මගේ ශරීරයේ උෂ්ණත්වයක් තියෙනවා. මේ හරිය පරිසර උෂ්ණත්වය තියෙනවා. කොහොමයි කොහොමද? ඒ අනුව ඒගොල්ලෝ විවිධ උපකරණ නිෂ්පාදනය කරා අපි කියන්නේ උෂ්ණත්ව මාන. ඉතින් මේකේ වැඩිපුරම තියෙන්නේ මේ උෂ්ණත්ව මාන ගැන කතා කරන්නේ. උෂ්ණත්ව මාන අපිට කිහිපයක් කතා කරන්න තියෙනවා. හරිද? ඒ අනුව තමයි විද්‍යාඥයෝ උෂ්ණත්ව මාන නිෂ්පාදනය කරේ. ඒ අනුව ඔයගොල්ලෝ දන්නවා සෙල්සියස් කියන විද්‍යාඥයා, ෆැරන්හයිට් කියන විද්‍යාඥයා, කෙල්වින් කියන යා සාමිවරේ විද්‍යාඥයන් සලකනවා. හරිද? ඒගොල්ලෝ තමයි ගොඩක් මේ තාපය සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු මුල්ම කාලේ විද්‍යාඥයෝ. හරිද? ඒගොල්ලෝ හොයාගත්ත ඒවා තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්නේ. එතකොට දැන් අපි බලමු උෂ්ණත්ව මානයක් කොහොමද හදන්නේ? එක එක උෂ්ණත්ව මාන වර්ගයක් තියෙනවා. මේ ඔයගොල්ලෝ මේ වෙද්දි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දැකලා තියෙනවා අර වීදුරු තුල තියෙන වීදුරු උෂ්ණත්ව මානේ රස දියේ නැත්නම් ඊට තියෙන එක්ක රස දිය ගඳක් තමයි උඩ ඉහළ පහළ යන්නේ කේශික නලයක් දිගේ. අර මේක උෂ්ණත්ව මානේ කවුරුත් දන්න උෂ්ණත්ව මානේ ගෙවල් වලත් සමහරලාට ඇති. උණ කටුව කියලා කියන්නේ. මේ උණ කටුව කියලා කියන්නේ අනේ මේක කට ඇතුළට දාලා හරි දැන් කටවල ඇතුළට දාන්න යන්නේ උණ කටුව හරියද? ගොඩක් වෙලාවට වෙන වෙන උපකරණ දෙන්නා මයින්න. ඒ උණ කටුවෙන් මයින්න පුළුවන් උෂ්ණත්වනේ. මේක රස දිය ගඳක් තමයි ඉහළ පහළ යන්නේ. කේශික නලයක් දිගේ ඇතුළේ මේ තියෙන මේ සිලින්ඩරාකාර නලයේ දිගේ කේශික කඳ ඒ කියන්නේ මේ රස දිය කඳ අදාළ උෂ්ණත්වයට දැන් හිතන්නකො මේක ඔයගොල්ලෝ ගිල්ලනවා සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වයක් තියෙන වතුර වාදනයක සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වයක් තියෙන වතුර වාදනයක මේ උෂ්ණත්වමානී බල්බයෙන් ගිල්ලන්නේ නේද? සම්පූර්ණ උෂ්ණත්වමානීව දානවා මේකට ඈ මේ තියෙන වතුර වාදනයේ උෂ්ණත්වය වහින්න උෂ්ණත්වමානී මේකට අතාරිනවද උන? එහෙම අතාරින්නේ නැහැ හරිද? මේ බල්බේ තමයි මේක ගිල්ලන්නේ. බල්බේ ගිල්ලුවා මේකේ රස දීගත අපිට පේනවා දැන් කාම්බ උෂ්ණත්වයේ තියෙන්නේ දැන් නිකන් මේ හරිය උෂ්ණත්වමානී දියන් ඉද්දි දැන් මෙයා පාඩාන්තයක් පෙන්නනවා. සෙල්සියස් මේ හරිය තියෙනවා මෙයා 30 කියලා පෙන්නනවා. මේක අපි මේ ජල වාදනයේ ගිල්ලුවාම උෂ්ණත්වය වැඩි.
ඇත්තට වෙන්නේ මොකක්ද දන්නවද? මෙතන මේ ජල වාජනීය උෂ්ණත්වය වැඩිනේ. ඒකින් මේ උෂ්ණත්වමානයේ තාපය උරා ගන්නවා. උරාගෙන ඒ උරා ගන්න තාප ශක්තියෙන් මේ ඇතුලේ තියෙන රසදිය තියෙන්නේ. මේක ඇතුලේ රසදියක් තියෙන සමහර උෂ්ණත්වමාන වල මධ්‍යසාර තියෙනවා. හරි මධ්‍යසාර කියන්නේ අපි බොනේව නෙමෙයි හරිද? හරිද? මෙතන මධ්‍යසාර ලෙස අපි සාමාන්‍යයෙන් මේක හොයාගන්න පුළුවන් මධ්‍යසාර උෂ්ණත්වමානයක්ද? හරි එතන වල තියෙනව තමයි මේකේ රස පාටින් වගේ බලා ගන්න පුළුවන්. මධ්‍යසාර මොනවා හරි මධ්‍යසාරයක් පාවිච්චි කරනවා. හරි එතකොට අපිට මේක ඇතුලේ මධ්‍යසාරක තියෙන්නේ රසදියද තියෙන්නේ කියලා පිටින් බලලා කිව්ව හැකිනේ. දැන් මධ්‍යසාර තියෙන උෂ්ණත්වමානක් තියෙනවා විද්‍යාකාරයෙන්. රස පාටයි. හරි එතකොට රසදිය තියෙනවා නිකන් දුඹුරු පාටක් තියෙන්නේ නේ. දුඹුරු වලු පාටක් තියෙන්නේ ඇතුලේ. ඉතින් මේකේ තාප ශක්තිය මෙහා උරාගෙන අර මේ ඇතුලේ තියෙන ද්‍රවය රත් වෙනවා. රත් වුණාම ප්‍රසාරණය වෙනවනේ. ප්‍රසාරණය වෙනින්දා මේ ද්‍රව කඳ ටික ටික උඩට ඇවිල්ලා සෙල්සියස් 50ට වගේ එද්දි සමහරවිට මේකේ 49ක් වගේ වෙන්නත් පුළුවන්. මේ රසදී ගඳ හරි මධ්‍යසාර ගඳ හරි උඩට ඇවිල්ලා නතර වෙනවා. 49.5 50ක් පුළුවන්. ඉතින් හරිම උෂ්ණත්වයේ වෙන්නනවා නම් ඒ උෂ්ණත්වමානය මොකද්ද? නිරවද්‍ය උෂ්ණත්වමානය. සමහර උෂ්ණත්වමාන වල දෝෂ තියෙනවා. මේ වැරදි අවරින් මේවා ප්‍රමාණකරණය කරන්න බැහැ උෂ්ණත්වමානයක් හදද්දි. ඒ වගේ ගණන් එනවා විභාගෙදී. වැරදි අවරින් ප්‍රමාණකරණය කරපු උෂ්ණත්වමාන තියෙනවා. අපි කොහොමද ඒකෙන් පාඨාංකය අරගෙන හරි පාඨාංකයේ හදාගන්නේ කොහොමද? හොඳයි. ඉතින් මේක අපි බලමු දැන් උෂ්ණත්වමානයක් කොහොමද මේ ඉපදවා ගන්න. හරි මේ ලොකුවට හදා ගන්න දේවල් නැහැ. මම අවශ්‍ය දේවල් ටික ටියුට් එකේ කොහොමද දාලා තියෙන්නේ. හරි අවශ්‍ය දේවල් ටික ඔයගලන්ට නෝට් එක කියවන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේ උෂ්ණත්වමාන කොහොමද නිපදවා ගන්න කියන එක. හරි දැන් බලමු උෂ්ණත්වමානයක් අපි නිපදවද්දී මොන වගේ දේවල් අනුගමනය කරන්නේ. දැන් අපිට මේකෙදි වැදගත් වෙනවා අපි මුලින්ම තෝරගන්න ඕනේ මේ උෂ්ණත්වයේ සමග ඒකාකාරව වෙනස් වන කිසියම් ගුණයක්. උෂ්ණත්වමිතික ගුණ. ඒවට කියන්නේ උෂ්ණත්වමිතික ගුණ. ඒ කියන්නේ කිසියම් පදාර්ථයක උෂ්ණත්වයත් එක්ක එයාගේ කිසියම් ගුණයක් වෙනස් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අර මම කලින් කිව්වා රසදීය වීදුරු උෂ්ණත්වමාන නැත්නම් මධ්‍යසාර වීදුරු උෂ්ණත්වමාන. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? හරි මේකේ උෂ්ණත්වමිතික ගුණය මොකද්ද? මේ උෂ්ණත්වමානය නිෂ්පාදනය කරන්න පදනම් වෙලා දෙන උෂ්ණත්වමිතික ගුණය මොකද්ද? මේක වෙන්නේ උෂ්ණත්වයත් එක්ක මේ ද්‍රව කඳක දිග නේ. මේකේ ද්‍රව කඳේ දිගනේ අඩු වැඩි වෙන්නේ. මේකේ උෂ්ණත්වමිතික ගුණය මේ කේශික සිදුර තියෙන්නේ. ඇතුලේ ඔය කේශික සිදුරු දිගේ ඒකාකාර හරස් කඩන්න තියෙන කේශික සිදුරේනේ. මේකේ තියෙන රසදිය දිග මේ කේශික සිදුරු දිගේ උඩට යනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී උෂ්ණත්වය අඩු වෙද්දී පහළට එනවා. ඉතින් මේකේ උෂ්ණත්වමිතික ගුණය මේ උෂ්ණත්වමානය නිෂ්පාදනය කරන්න භාවිතා වෙලා තියෙන උෂ්ණත්වමිතික ගුණය. හරිද? උෂ්ණත්වයත් එක්ක හරස්කඩ ඒකාකාර නලයක් දිගේ ද්‍රව කඳක දිග තමයි වෙනස් වෙන උෂ්ණත්වමිතික ගුණය. හරි වීදුරු තුල රසදී උෂ්ණත්වමානය ගත්තත් මධ්‍යසාර උෂ්ණත්වමානය ගත්තත් ඕක තමයි උෂ්ණත්වමිතික ගුණය. ඊට පස්සේ තව අපි පාවිච්චි කරනවා කිසියම් වායුවක් අරගෙන නියත පරිමාවේ ඒ වායුවේ පීඩනය. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ වායුවක් අපි ඉස්සර කරගත්තාම වීදුරු බඳුනක් තුල හරි වාදනයක් තුල මෙයාගේ පරිමාව නියතයි දෘಢ වාදනයක්. අපි මෙයාව උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ වායුවේ? මේක තාප ශක්තිය දුන්නාම මෙයාගේ මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙද්දී මොකක් වැඩි වෙනවද? පීඩනය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරොත් පීඩනය අඩු වෙනවා. ඉතින් මේකේ උෂ්ණත්වමිතික ගුණය තමයි නියත පරිමාවක් තියෙන අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයත් එක්ක මොකද්ද? පීඩනය වෙනස් වෙනවා. ඔය වගේ එක එක උෂ්ණත්වමිතික ගුණ පාවිච්චි කරලා අපිට උෂ්ණත්ව මනින්න විවිධ උෂ්ණත්වමාන නිපදවා ගන්න පුළුවන්. නිපදවලා තියෙනවා. තව ඕනනම් අර තාප විද්‍යුත් යුග්මය. ඒ කියන්නේ මේ වගේ වෙනස් ලෝහ දෙකක් අරගෙන. හරි මේක එක ලෝහයක් මෙන්න අනිත් ලෝහය. කම්බි දෙකක් ගන්න. කම්බි තුනක් ඕනේ. එතකොට මේක එක ලෝහයක් මේක තව ලෝහයක්. හරිද? හිතන්නකෝ මේක නිකල් කම්බියක් මේක ක්‍රෝමියම්. හරිද? එක එක නැත්තම් නිකල් කොපරනේ. ඔය වගේ මේක කොපර් නම් මේකත් කොපර්. මේක නිකල්. එතකොට ඔය වගේ වෙනස් ලෝහ දෙකකින් සහිත කම්බි අරගෙන මෙහෙම එකට සම්බන්ධ කරනවා පාස් වෙනවා. හරිද? මේවට කියන්නේ සංදි. නිකල් කොපර් සංදියක්. මෙතනත් නිකල් කොපර් සංදියක්. එතකොට මේ සංදි දෙක උෂ්ණත්ව දෙකක පවත්ව ගත්තොත් නේද මේ සංදියේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුවේ අපි අයිස් කැට තුල ගිල්ලනවා. මේ සංදිය අපි හිමාලය කියන්නේ ජලය රත් කරාම හිමාලයේදී සෙල්සියස් 100 උෂ්ණත්වයක ගිල්ලනවා. එතකොට මෙතන ඇති වෙනවා මේ අග්‍ර දෙක අතර අර විභවාන්තරයක් ඇති වෙනවා. මේ විභවාන්තරය අපිට මනින්න මෙතන අපි සාමාන්‍ය මිලි වෝල්ට් මීටරයක් පාවිච්චි කරනවා. කුඩා විභවාන්තරයක් ඇති වෙන්නේ. ඉතින් ඔය විභවාන්තරයයි මේ උෂ්ණත්ව අතර අපිට හදා ගන්න පුළුවන් සම්බන්ධයක්. ඒ අනුව අපිට මේකෙන් පුළුවන් උෂ්ණත්වය මැනගන්න. හරිද? එතකොට මේකෙත් අපිට හදා ගන්න පුළුවන් එක එක උෂ්ණත්ව වලට අදාළ මේකේ පීඩන හොයාගෙන
අපිට ඒක chart එකක් හදා ගන්න පුළුවන්. එතකොට කිසියම් තැනක උෂ්ණත්වය මනින්දී එතන කියවෙන පීඩනයෙන් අපිට උෂ්ණත්වය කොච්චරද කියලා හොයා ගන්න පුළුවන්. මේකත් එහෙමයි. මේක එක එක උෂ්ණත්වවල ගිල්ලලා මෙතන අපි බලනවා මේ රසදිය කඳ හරි මධ්‍යසාර කඳ හරි ඉහළ නැගී උස. ඒ අනුව අපි මේකේ ක්‍රමාංකණය කරගන්නවා. දැන් සෙල්සියස් බිඳුවේ අයිස් තුල ගිල්ලුවාම මේකේ රසදිය කඳ හිටන්නේ මෙච්චරක් උසට නැග්ගා. ඉතින් මෙතන මම ගහනවා සෙල්සියස් බිඳුවයි කියලා. මේක සෙල්සියස් 100 හුමාල ගිල්ලුවාම බල්බේ රසදිය කඳ මෙච්චරක් උසට නැග්ගා. එහෙනම් මෙතන මම ලකුණු කරනවා පාඨාංකය 100යි කියලා. ඉතින් මේක අපි රේඛීය පරිමාණයක් ලෙස සැලකලා මේක සමාන පරතරවල වලට බෙදනවා. 100කට කොටස්. ඊට පස්සේ මේක වෙන තැනක උෂ්ණත්වය මනින්ද හිතන්නකෝ මේකේ හරි මැදට උෂ්ණත්වය වෙන තැනක උෂ්ණත්වය මනින්ද රසදිය කඳ හෝ මධ්‍යසාර කඳ හරි මැදට උසට ආවා. හරි මැදට නැංගා. ඒ කියන්නේ වෙන පාඨාංක කීයද? අපි මේ ගිල්ලපු තැන පාඨාංකය උෂ්ණත්ව පාඨාංක කීයද? එන සෙල්සියස් 50යි. ඒ වගේ මේ විවිධ උපකරණ උෂ්ණත්වය මනින්න හදලා තියෙනවා. ඒවා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. දැන් මේවල තියෙන උෂ්ණත්ව මිතික ගුණ වෙනස් නේ. දැන් මේකේ නම් උෂ්ණත්ව මිතික ගුණය මොකක්ද? ඒකාකාර හරස්තරක් තියෙන මේ නලයක් දිගේ ද්‍රව කඳක දිග. මේකේ උෂ්ණත්ව මිතික ගුණය ද්‍රව කඳේ දිගනේ. උෂ්ණත්වයත් එක්ක නේ උෂ්ණත්වයත් එක්ක ද්‍රව කඳක දිග වෙනස් වෙනවා. මෙතන උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ මොකද්ද? නේ උෂ්ණත්වයත් එක්ක පීඩන උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ මේ වායුවේ පීඩනය. මෙතන උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ මේ අග්‍ර දෙක අතර තියෙන විභවාන්තරය. ඔය අනුව අපිට එක එක මේ උෂ්ණත්ව මිතික ගුණ පාවිච්චි කරලා ගන්න පුළුවන්. තව ඕනනම් අපිට අර ප්ලැටිනම් වගේ ලෝහයක ප්‍රතිරෝධය. හරි උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඊට පස්සේ තර්මිස්ටර කියලා තියෙනවා. උෂ්ණත්වයත් එක්ක තර්මිස්ටරයක වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දී තර්මිස්ටරයක ප්‍රතිරෝධය අඩු වෙනවා. හරිද? ඔය වගේ විවිධ උෂ්ණත්ව මිතික ගුණ පාවිච්චි කරලා විවිධ වර්ගයේ උෂ්ණත්වමාන නිපදවලා තියෙනවා මේ වෙද්දී. ඉතින් ඒකෙන් අපි ගොඩක්ම කතා කරන්නේ මෙන්න මෙයාව කතා කරනවා ඊට පස්සේ මේක කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ වීදුරු තුල ද්‍රව උෂ්ණත්වමාන කතා කරන්න තියෙනවා. රසදිය සහ මධ්‍යසාර දාලා හදපුවා මෙන්න මේ තාප විද්‍යුත් මේ කතා කරන්න තියෙනවා සිලබස් එකේ. අනිත් ඒවාත් මම මේ නෝට් එකට දාලා තියෙනවා. හරි උෂ්ණත්වමාන මෙන්න මේක තියෙනවා නෝට් එකේ. හරි ඒ කියන්නේ පරිමාව නියත අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයත් එක්ක පීඩන වෙනස් වීම පාවිච්චි කරලා නිෂ්පාදනය කරපු උෂ්ණත්වමානයක් තියෙනවා. ඒක විද්‍යාගාරයේ තියෙනවා. අපි ඒක දැන් ප්‍රැක්ටිකල් වලට පාවිච්චියට ගන්න නැහැ. අලුත් සිලබස් එකේ නෑ අයින් කරලා තියෙන්නේ. හරිද? මේ සහ මෙන්න මේ උෂ්ණත්වමානයයි මේ උෂ්ණත්වමානයයි අපිට සිලබස් එකේ තියෙනවා. හරිද? ඊට අමතරව මම ගෝ තර්මිස්ටර කියන උෂ්ණත්වමාන හරිද? තර්මෝකපල් කියලා කියනවා තර්මිස්ටර මේවා. හරිද? ඊට පස්සේ ප්ලැටිනම් වගේ ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම පාවිච්චි කරලා උෂ්ණත්වයම ඉන්න හදන්න පුළුවන්. ප්ලැටිනම් ලෝහ කැලලක් පාවිච්චි කරලා. ඉතින් ඔය වගේ උෂ්ණත්වමාන තියෙනවා මේ නෝට් එකේ දාලා තියෙන අමතරව කියවන්න. හරි? ඒවත් පොඩ්ඩක් බලන්න පුළුවන් අමතර දැනුමට වැදගත්. හොඳයි. දැන් අපි බලමු මේ උෂ්ණත්ව මිතික ගුණය. දැන් අපි උෂ්ණත්ව මිතික ගුණයක් තෝරගද්දී සැලකිලිමත් වියෙන්න කරුණු කීපයක් තියෙනවා. හරි එතකොට අපි ඔය තෝරගන්න උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්වයත් එක්ක මම දැන් උෂ්ණත්ව මිතික ගුණ කිහිපයක් කිව්වනේ උෂ්ණත්වයත් එක්ක රේඛීය විචලනයක් පෙන්වන්න කරන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ ආවනම් හරි උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්ව මිතික ගුණය හරිද? මෙන්න මේ වගේ රේඛීය විචලනයක් පෙන්වනවා නම් හරි. හැබැයි 100%ක් ඔය වගේ විචලනයක් පෙන්වන්න කරන්නේ නැහැ. සමහරවිට මේ වගේ පොඩි පොඩි වක්‍ර ගතිය පෙන්වන්න කරනවා. ඒක අවුලක් නැහැ. ඉතින් අපි රේඛීය කියලා උපකල්පනය කරමු. දැන් සමහරවිට මේ වගේ වෙන්න බෑ. උෂ්ණත්ව මිතික ගුණය දැන් ද්‍රව කඳක දිග නම් උෂ්ණත්වයත් එක්ක ද්‍රව කඳක දිග එන්න වැඩි වෙනවා. සාමාන්‍ය රසදිය මධ්‍යසාර වල. හරිද? හැබැයි දැන් ජලය වගේ ගත්තොත් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා මේ ජලයේ සෙල්සියස් බිඳුවේදී අයිස් නේ තියෙන්නේ ජලයේනේ. එතකොට ඔය අයිස් රත් කරද්දී උෂ්ණත්වය සෙල්සියස් 1 2 3 4 වගේ යද්දී අයිස් කැට දිය වෙලා වතුර බවට පත් වෙද්දී ඇතුලේ කුහර තිබ්බනේ අයිස් වල. කුහර ජලයෙන් පිරෙද්දී දිය වෙන ජලයෙන් පරිමාව අඩු වෙනවා. එතකොට දැන් අපි උෂ්ණත්වයත් එක්ක දැන් ජලයේ පරිමාව වගේ ගත්තොත් මොකද වෙන්නේ? ජලය දාලා උෂ්ණත්වමානයක් හදන්න බැරි ඒකයි. එතකොට වෙන්නේ පරිමාව දැන් සෙල්සියස් 4ට එද්දි තමයි පරිමාව ගොඩාක් අඩු වෙන්නේ මේ වගේ වෙන්නේ. පරිමාව අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙනවා. මේ වගේ එනවා. ඒකෙන්ද ජලය දාලා උෂ්ණත්වමානයක් හදන්න බෑ. මොකද දැන් ජලයේ සෙල්සියස් බිඳුව 10 නේ තියෙන්නේ. සෙල්සියස් බිඳුව 1 2 3 4ට එද්දි අර අයිස් කැට ටික දිය වෙලා ජලයටපත් වෙද්දි ඇතුලේ කුහර ටික පිරලා ජලය මොකද වෙන්නේ? පිරෙද්දී ඇතුලේ කුහර අයිස් දිය වෙලා පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙලා ආයි පරිමාව වැඩි වෙනවා.
ඔතනින් පස්සේ අවුලක් නැහැ. මේකට අපි කියන්නේ අර සාමාන්‍ය ද්‍රවයක් වගේ නෙමෙයි ජලයේ හැසිරීම අනියම් ප්‍රසාරණයක් පෙන්වුම් කරනවා. ඉතින් මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ මේ ස්වභාව ධර්මයේ නිර්මාණයක්. හරිද? ඉතින් මේකේ ලොකු වාසියක් තියෙනවා මේ දැන් සාමාන්‍ය ද්‍රවයක් අපි සෙල්සියස් බිඳුව ඉඳන් රත් කරන් ගියොත් පරිමාව වැඩි වෙනවනේ. මේක එහෙම නෑ. ජලයේ සෙල්සියස් බිඳුව ඉඳන් 4ට එනකම් පරිමාව අඩු වීමක් වෙනුම් කරලා ඊට පස්සේ තමයි වැඩි වෙන්න ගන්නෙ. හරිද? මම මේකට හේතුව ඇත්තට මේ H බන්ධනත් එක තමයි ඔයගොල්ලෝ කෙමිස්ට්‍රියත් ඉගෙන ගන්නවා ජල අණු අතර තියෙන H බන්ධනනේ. ඇත්තට මේක මේ ස්වභාව ධර්මයෙන් දීලා දෙන දායාදයක්. මොකද මේකට හේතුව තමයි දැන් ශීත කාලේදී ශීත රටවල ජලාශ මිදෙනවනේ. දැන් ඕගොල්ලන්ට නිකන් සාමාන්‍යයෙන් ගැටලුවක් එල්ල නැද්ද? ශීත කාලේ ඕගොල්ලෝ දැකලා සමහර ගංගා වැව් සම්පූර්ණයෙන්ම මිදෙනවා. නේ උඩ මේ අයිස් තට්ටු දීන්නේ ජලාශේ. දැන් ඕගොල්ලන්ට හිතනවා එතකොට මේකේ ඉන්න මත්ස්‍ය මාළු මොකද වෙන්නේ මැරෙනවනේ. එහෙම වුණොත් මේ සම්පූර්ණ ජලාශයම ගලුණු අයිස් බවට පත් වුණොත් ඉතින් ඔක්කොම මැරෙනවා. නේ ගලනවා ඉතින්. ඇත්තටම මේකේ වෙන්නේ මේ යට හරිද වතුර අයිස් බවට හැරෙන්නේ යට මේ පතුලේ ජලාශයේ පතුලේ තියෙන අයිස් වෙන්නේ ජලයේ උෂ්ණත්වය කීයද? සෙල්සියස් 4යි. ඊට උඩ ගත්තොත් සෙල්සියස් 3යි. ඊට උඩ සෙල්සියස් 2යි. ඊට උඩ සෙල්සියස් 1යි. මේ හරිය තමයි සෙල්සියස් බිඳුවේ අයිස් තියෙන්නේ. මේ හරිය ජලයේ තියෙන හින්දා කිසි විටකත් මේ ජලාශයේ පතුලේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුවට අඩු වෙන්නේ නැහැ. හරිද? පතුලේ උෂ්ණත්වය සෙල්සියස් 4යි. නිකන් බලන්න පරිමාව දැන් අඩුම වෙන්නේ සෙල්සියස් 4යිනේ. ඕකේ ඝනත්ව ප්‍රස්ථාරය ඉඳලා බලන්න. දැන් පරිමාව ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. හරිද? අයිස් ටික ජලයටපත් වෙද්දී ස්කන්ධෙ තිබ්බ ගානමනේ. පරිමාව අඩු වෙද්දී ඝනත්වය වැඩි වෙනවා. මොකද ඝනත්වය සමානයි ස්කන්ධ වේදීම පරිමාව. පරිමාව අඩු වෙද්දී ඝනත්වය වැඩි වෙනවා. එහෙනම් මට කියන්න සෙල්සියස් 4 ජලයේ තමයි ඝනත්වය වැඩිම බරින් වැඩි. මේකයි සෙල්සියස් 4 ජලයේ යටට යන්නේ. තේරුණාද? හරිද? ඒකින්ද ඔබ වැදගත් දෙයක් ස්වභාව ධර්මයේ දායාදයක් අනිත් ද්‍රව වලට වඩා ජලයේ ප්‍රසාරණය වෙනසක් පෙන්වන්න කරනවා සෙල්සියස් බිඳුව ඉඳන් 4 දක්වා. හරිද? ඒක වැදගත් දෙයක්. අනියම් ප්‍රසාරණය කියන්නේ ඕකට. ඉතින් මෙහි තව වෙන ගණන් පවා යන්න පුළුවන් ජලාශයෙන් උඩ වායු ගෝලීය උෂ්ණත්වය. ගැටලුවක් නැහැ. හැබැයි යට උෂ්ණත්වය ජලාශයේ පතුලේ සෙල්සියස් 4කට වඩා වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. ඉතින් මේ උෂ්ණත්වමිතික ගුණයක් උෂ්ණත්වයත් එක්ක මේ විදිහට විචලනය වෙනවා නම් අන්න අපිට පුළුවන් එයාව පාවිච්චි කරලා උෂ්ණත්වමානයක් හදාගන්න. ජලය පාවිච්චි කරලා හදන්න බෑ. ඒකේ අනියම් ප්‍රසාරණයක් තියෙනවා. දැන් ඒතකොට මේ වගේ තියෙන ඒවා සමහරවිට මේ වගේ පෙන්නුම් කරන ඒවා තියෙනවා. උෂ්ණත්වමිතික ගුණය. එතකොට මේකෙදි තියෙන්නේ මේ උෂ්ණත්ව අගයන් දෙකකට එකම උෂ්ණත්වමිතික ගුණයේ අගයන් පෙන්වනවා. මේ උෂ්ණත්ව දෙකකට T1 T2 සෙල්සියස් 30 සෙල්සියස් 60 වගේ වෙන්න පුළුවන්. එතකොට එකම උසක් පෙන්නුවොත් මොකක් හරි උසක්ම වෙන්න ඕනේ නැහැ. ඉතින් ද්‍රවකන්ත උසම වෙන්න ඕනේ නැහැ. මොකක් හරි උෂ්ණත්වමිතික ගුණයක එකම විශාලත්වයක් පෙන්නුවොත් උෂ්ණත්ව අගයන් දෙකකට ඕකෙන් උෂ්ණත්වමානයක් හදලා හරියනවද? එතකොට මේ පාඨාංගෙ පෙන්නද්දී අපි උෂ්ණත්වයට ගන්න මේකද කියන්න බෑ. ඒවා හරියන්නේ නැහැ උෂ්ණත්වමාන හදන්න. ඕකේ අනිත් පැත්ත හරියන්නේ නැහැ. කියන්නේ එකම උෂ්ණත්වයකට උෂ්ණත්වමිතික ගුණේ අගයන් දෙකක් පෙන්නනවා. අවස්ථා දෙකක. එතකොට අපි මේ අගේ මේ උෂ්ණත්වමිතික ගුණේ මේ අගේ පෙන්නද්දී මේ පාඨාංගයේ උෂ්ණත්වයට ගන්න වෙන්නේ මේ අගේ පෙන්නද්දී මේ පාඨාංගෙමයි. එහෙම හරියන්නේ නැහැ උෂ්ණත්වමාන හදන්න. now උෂ්ණත්වමානයක් හදද්දී මෙන්න මේ වගේ අනුලෝම රේඛීය සම්ප්‍රතික සිතයක් වෙන්න ඕනේ. හරිද? ඒකඵල සිතයක් වෙන්න ඕනේ. කියන්නේ එක උෂ්ණත්වයකට ඒ උෂ්ණත්වමිතික ගුණයේ එක අගයක්මයි හැම විටම ලැබෙන්න ඕනේ. මේ උෂ්ණත්වයට මේ අගය. දැන් ද්‍රව බඳ උස නම් සෙල්සියස් බිඳුවේදී උස බිඳුවයි. සෙල්සියස් 10දී උස සෙන්ටිමීටර 1යි. ද්‍රව බඳ නැග්ග උස. සෙල්සියස් 20ට රත් වුණාම ද්‍රව බඳේ උස නැත්නම් ඒ උෂ්ණත්වමිතික ගුණයේ උස වෙනස් වීම මේ 20යි. මේ සෙන්ටිමීටර 2යි. නේ? ඔය වගේ සෙල්සියස් එනම් 50ට આવොත් උෂ්ණත්වයේ ද්‍රව කඳේ උස වැඩි වෙන්න ඕනේ සෙන්ටිමීටර 5කට. තේරුණාද? රේඛීය සම්බන්ධයක් අනුලෝම සම්බන්ධයක් පෙන්වන්න කරන්න ඕනේ. උෂ්ණත්වය අපි T නැත්නම් T වලින් ගන්නවා. උෂ්ණත්වමිතික ගුණය අපි සාමාන්‍යයෙන් x වලින් තමයි අංකණය කරන්නේ. ඒ කියන්නේ මේ x කියන එක උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙන්න ඕනේ. ඉතින් ඕකත් එක්ක අපි දැන් මේ වගේ උෂ්ණත්වමාන හදවතමයි කතා කරන්නේ. දැන් අපි බලමු විවිධ උෂ්ණත්වමාන නිෂ්පාදනය කරලා තියෙන ඒවා. එකක් තමයි මේ වීදුරු තුල රසදිය නැත්නම් ද්‍රව උෂ්ණත්වමානය. කවුරුද දන්න උෂ්ණත්වමානය. හරි එතකොට මේකේ උෂ්ණත්වමාන පරිමාණ දැන් අපි ගත්තොත් සෙල්සියස් කියන විද්‍යාඥයා හදාගත්ත උෂ්ණත්වය මනින්න එයාගේ නම දාලා එයා හදාගත්ත සෙල්සියස් පරිමාණය. හරිද? කෙල්වින් කියන එක්කෙනා එයාගේ නම දාලා හදාගත්ත කෙල්වින් පරිමාණය.
ෆැරන්හයිට් කෙනෙක් කෙනා එයාගෙනම දාලා එයා පරීක්ෂණ කරද්දී එයා හදාගත්ත ෆැරන්හයිට් පරිමාණය. ඉතින් මොන පරිමාණයෙන් මැන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒකම උෂ්ණත්වයක් තමයි ඉතින් මැනෙන්නේ. හරිද දැන්? එතකොට විද්‍යාඥයෝ අර අපිට ඕනම වෙලාවක ස්ථීරවම හදාගන්න පුළුවන් උෂ්ණත්ව දෙකක් ඒගොල්ලෝ නම් කරා. හරි ඕන රටක ඕනම තැනක අපිට අනිවාර්යයෙන්ම දැන් උෂ්ණත්වයේ දැන් මට මේ අවට උෂ්ණත්වය කියන්න බෑනේ කීයද කියලා. මට දල වශයෙන් කිව්වා ඒක ඕනනම් සෙල්සියස් දැන් මෙතන 30ක් විතර ඇති. 25ක් විතර හරි ඇති. හරියටම කියන්න බෑනේ. හැබැයි මම අයිස් කෑල්ලක් ගත්තොත් දිය වෙන අයිස් කෑල්ලක් ගත්තොත් උෂ්ණත්වය කීයද? අයිස් කුට්ටියක් ගත්තොත් දිය වෙන අයිස් කුට්ටියක් ගත්තොත් උෂ්ණත්වය සෙල්සියස් 0යි. මේ හැරි මම වතුර රක් කරනවා. කුමාලේ එනවා නම් අන්න මට කුමාලේ උෂ්ණත්වය සෙල්සියස් 100යි කිව්වේ හරියට. අන්න ඒ වගේ අර අචල උෂ්ණත්ව දෙකක් විද්‍යාඥයෝ නම් කරා ජලය සලකලා ජලයේ අයිස් කුට්ටි දියවන උෂ්ණත්වය. ඒක නම් කරා පහළ අචල උෂ්ණත්වය. ඊට පස්සේ ජලයේ දක්න උෂ්ණත්වය. ඒක ඉහළ අචල උෂ්ණත්වය. නේද? ඉතින් අපි කරන්නේ දැන් අපි උෂ්ණත්වමානයක් අරගෙන ඉස්සෙල්ලාම කරන්නේ මොකක් හරි තන උෂ්ණත්වමානයක් ගමු. හරි ඉස්සෙල්ලාම කරන්නේ උෂ්ණත්වමානය දැන් මේ වගේ උෂ්ණත්වමානයක් හදා ගන්නවා. හරි මේකේ රසදිය හරි මධ්‍යසාර හරි. නැත්නම් වෙන මොකක් හරි උෂ්ණත්වමානයක් හරි කමක් නැහැ. අර මං කිව්ව උෂ්ණත්වමාන වර්ග වලින් මොකක් හරි කමක් නැහැ. ඒතර මේක අපි දියවන අයිස් තුල ගිල්ලනවා. අයිස් තුල. ඒතර අපි දන්නවා මේක දැන් රසදිය කඳ හරි මධ්‍යසාර කඳ හරි කිසියම් උසකට එනවනේ. නේ පොඩි උසකට එනවා. එතන අපි ලකුණු කරනවා සෙල්සියස් 0. ඊට පස්සේ මේක කුමාරේ ගිල්ලනවා බල්බේ. සෙල්සියස් 100 නේ. ඒතකොට මේකේ රසදිය කඳ සෙල්සියස් 100කට එනවා. උසකට එන්න ඕනේ. එතකොට මෙතන ගහනවා සෙල්සියස් 100 කියලා. ඊට පස්සේ කරන්නේ මේක රේඛීය පස්තාරේ අනුලෝමව යන හින්දා මේ පරතර බිඳුව ඉඳන් 100 සමාන පරතර 100කට බෙදෙනවා. ඒතර වෙන දැනග අපි උෂ්ණත්වමානෙදි මේක පාවිච්චි කරලා ඒ රසදිය කඳ හරි මධ්‍යසාර කඳ හරි කිසියම් උසකට ආවහම එතන පාඩම්කින් අපිට උෂ්ණත්වය මැනගන්න පුළුවන්. සරල දෙයක් තියෙන්නේ. ඉතින් මේක තමයි අපි ගොඩක් පාවිච්චි කරන උෂ්ණත්වමානය. ඊට අමතරව මම කිව්ව තාප විද්‍යුත් උෂ්ණත්වමානය නේද? තර්මිස්ටර් උෂ්ණත්වමාන හරි ඒවත් පාවිච්චි කරනවා. විද්‍යාගාරයේ ඕගොල්ලන්ට බලා ගන්නත් පුළුවන්. ඒ වලින් මයින් උෂ්ණත්ව පොඩි පොඩි දේවල් තියෙන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් අපිට පහසුම උෂ්ණත්වමාන. හරිද? දැන් අලුත් වෙලාවට දැන් මේ ඔයගොල්ලෝ දැන් ගොඩක් මේ දවස්වල නිවුස් වල එහෙම දකින්න ඇති මේ අර කොරෝනා තියනවාද චෙක් කරද්දී ගොඩක් වෙලාවට අර මිනිස්සුන්ගේ උෂ්ණත්වය මනිනවනේ. නේද? උෂ්ණත්වය ගොඩක් වැඩි නම් එයාට ආසාදනය වෙලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියන්න බෑ මේ උෂ්ණත්වය බලලා කියන්න බෑ මෙයාට කොරෝනා ආසාදනය වෙලාද නැද්ද කියලා. ඒකට වෙනම පරීක්ෂණ කරන්න ඕනේ. මං කියන දල වශයෙන් මෙයාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍යයෙන් තියෙනවද ගොඩක් වැඩිද කියලා උෂ්ණත්වමානයේ මේ උණකටු නැතුව අපිට අර ඔයගොල්ලෝ දැකලා ඉතින් නිකන් නල්ලට අල්ලන්නේ නේ. දැකලාද මේ දවස්වල පෙන්නන ගොඩක් ඔය ටීවී එකේ පෙන්නන්නේ උපකරණයක් මෙහෙම නල්ලට අල්ලලා ටක් ගාලා මේක ස්ක්‍රීන් එකේ මේ වැටෙන උෂ්ණත්වය කීයද කියලා. හරි අපි ඔය වගේ උෂ්ණත්වමාන දැන් ගොඩක් පාවිච්චි කරනවා. කර්මාන්ත ශාලාවලත් ඔය පාවිච්චි කරනවා. ඔය ෆැක්ටරි වල දැන් වැඩ කරද්දී මැෂින් වැඩ කරද්දී ඔය මැෂින් ගොඩක් රත් වුණොත් එහෙම මැෂින් එකට හානි වෙන්න පුළුවන් නේද? ඒකෙන්ද ඒගොල්ලෝ ගොඩක් මැෂින් වල සමහර මැෂින් එහෙම සම්පූර්ණයෙන්ම දිගටම වැඩ ඕෆ් කරන්නේ නැහැ. ඒ මැෂින් එක දිගටම වැඩ කර්මාන්ත ශාලාවේ. එතකොට ඒගොල්ලෝ නිකන් යන ගමන් මේක පාවිච්චි කරලා මැෂින් වලට අල්ලනවා. අල්ලලා බලනවා මේ උෂ්ණත්වය කීයද. හරි ඕවර්හීට් වුණොත් එහෙම මැෂින් එකට හොඳ නැහැ නේ. ඒකෙන්ද ඒගොල්ලෝ මැෂින් එක ඔය දිගටම වැඩ ඉතින් දැන් වලට මේක අල්ලලා බලනවා ස්ක්‍රීන් එකේ වැටෙනවා. හරිද? අර හයි ස්පීඩ් අල්ලනවා වගේනේ. හයි ස්පීඩ් අල්ලන්නේ අර පොලිස් කට්ටිය තියන් ඉන්නේ රේඩාර උපකරණයක්. මේකට අගාලා වාහනේට අල්ලලා බලනවා වාහනේ නේ වේගය කොච්චරද කියලා ස්ක්‍රීන් එකේ වැටෙනවා. අන්න ඒ වගේ උෂ්ණත්වයමයි උපකරණ හදලා දිනවා. හරි ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක පාවිච්චි කරලා මේ වගේ උපකරණ හදලා දිනවා. හරි. දැන් මේ කියන්නේ සාමාන්‍ය මූලික උපකරණ අපිට උෂ්ණත්වය මනින්න පුළුවන් ඒවා. ඉතින් මේකෙදී විද්‍යාඥයෝ කරා මේ වැඩක් ඒගොල්ලෝ පරිමාණ අර්ථ දක්වුවා. දැන් සෙල්සියස් පරිමාණයේ අර්ථ දක්වද්දී සෙල්සියස් කියන විද්‍යාඥයා කරේ එයා හදාගත්ත උෂ්ණත්වමානය අයිස් වල ගිල්ලුවා. සෙල්සියස් බිඳුවනේ නේ. එතකොට එයා දාගත්තා මේ එතනට සෙල්සියස් බිඳුව කියලා. හරි අයිස් කැටවල උෂ්ණත්වය එයා නම් කරේ සෙල්සියස් බිඳුවයි කියලා. ඊට පස්සේ එයා ජලයේ ගන්න උෂ්ණත්වය කුමාලයේ උෂ්ණත්වය එයා නම් කරේ සෙල්සියස් වලින් 100යි කියලා. සෙල්සියස් අංශක සෙල්සියස් පරිමාණය මම මේ කියන්නේ. ඒකට කියන්නේ සෙල්සියස් පරිමාණය. සෙල්සියස් කියන විද්‍යාඥයා හදාගත්ත පරිමාණය. ඊට පස්සේ ෆැරන්හයිට් කියන විද්‍යාඥයා එයා හදාගත්ත පරිමාණය එයා අයිස් වලට ගත්තේ හරිද? ෆැරන්හයිට් අංශක 32යි කියලා. අයිස් වල උෂ්ණත්වය
සෙල්සියස් ඒක බිඳුවයි කියලා ගත්තට ෆැරන්හයිට් ගත්තේ සෙල්සියස් නෙමෙයි. එයා ෆැරන්හයිට්. එයාගේ නමින් එයා උෂ්ණත්වයමයි එකකයක් හදාගෙන අයිස් වල උෂ්ණත්වය එයා දාගත්ත ෆැරන්හයිට් 32යි කියලා. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ ෆැරන්හයිට් 32ක් කිව්වත් සෙල්සියස් බිඳුව කිව්වත් කීයද? එකම උෂ්ණත්වයක්. අයිස් කැටවල උෂ්ණත්වය. නේ දේවන අයිස් වල උෂ්ණත්වය. දැන් ෆැරන්හයිට් ඊට පස්සේ කුමාරි උෂ්ණත්වයට දැම්මේ ෆැරන්හයිට් 212යි කියලා එයා දාගත්තා. දැන් Tamanට ඕන නම් මේ වගේ උෂ්ණත්ව පරිමාණයක් හදාගන්න පුළුවන් Tamanගේ නම දාලා. හරි. එතකොට මේ සෙල්සියස් හදාගත්ත පරිමාණය එයා කරේ මේ සෙල්සියස් පරිමාණය බිඳුවේ ඉඳන් මේ 100 දක්වා තියෙන පරතරය සමාන කොටස් 100කට බෙදුවා. හරි. සෙල්සියස් කියන විද්‍යාඥයා හදාගත්ත පරිමාණය සමාන පරතර කොටස් 100කට බෙදුවා. එතකොට ෆැරන්හයිට් මේ හදාගත්ත පරිමාණය ෆැරන්හයිට් පරිමාණය. එතකොට එයා සෙල්සියස් බිඳුව කියන උෂ්ණත්වය තමයි ෆැරන්හයිට් 32 කියන්නේ. වෙනසක් නැහැ. මොකද මෙතනක් තියෙන්නේ අයිස් දීවන අයිස් මෙතනක් දීවන අයිස්. මෙතන හිමාලය උෂ්ණත්වය සෙල්සියස් විද්‍යාඥයා දාගත්තේ 100යි කියලා. ෆැරන්හයිට් විද්‍යාඥයා දාගත්තේ ෆැරන්හයිට් අංශක 212යි කියලා. එතකොට බලන්න මෙතන ෆැරන්හයිට් පරිමාණය මෙතන කොටස් කීයක් එනවද? මෙතන 100න් බිඳුවක් අඩු කරාම කොටස් 100යි. මෙතන 212න් 32ක් අඩු කරාම කොටස් මෙතන කොටස් 180ක් එනවා. හරි. එතකොට දැන් මතක තියාගන්න සෙල්සියස් එක කොටසකින් එන අගයයි ෆැරන්හයිට් එක කොටසකින් එන අගයයි වෙනස්නේ. ඒක තේරෙනවද? ඒ ඉතින් මෙතන 100කට බෙදුවාම කොටස් 100ක්. මෙතන කොටස් 180ක් එනවා. එතකොට මේකේ කොටසක විශාලත්වයට වඩා මේකේ කොටසක විශාලත්වය පොඩි කියලා තේරෙනවද? මේ එකම උස මෙයා කොටස් 100කට බෙදලා තියෙනවා. මෙයා කොටස් 180කට බෙදලා තියෙනවා. ඉතින් අපිට කිසියම් උෂ්ණත්වයක් සෙල්සියස් වලින් දුන්නාම ඒක ෆැරන්හයිට් කොච්චරක්ද කියලා බැලුවේ හැකි. අපි බලමු සම්බන්ධය ගන්න විදිය. ෆැරන්හයිට් වලින් දුන්නාම උෂ්ණත්වය සෙල්සියස් කොච්චරක්ද කියලා බැලුවේ හැකි. ඊට පස්සේ අන්තිමට මේ කෙල්වින් කියන සාමිවරයක් හරියට විද්‍යාඥයෙක්. ඒතකොට එයා හදාගත්ත එයාගේ නම දාලා පරිමාණයක්. හරිද? එතකොට එයා කරේ දියවන අයිස් වල උෂ්ණත්වය දැන් සෙල්සියස් වලින් නම් 0යි ෆැරන්හයිට් නම් 32යි කෙල්වින් වලින් එයා දැම්මා මෙතනට 273යි කියලා. කෙල්වින් නම් අංශක දාන්නේ නැහැ ෆැරන්හයිට් සෙල්සියස් අංශක දාන්න ඕනේ. එයා හිමාලය උෂ්ණත්වය එයා දාගත්තා 373යි කෙල්වින් කියලා. මේ තියෙන්නේ කෙල්වින් අර්ථ දක්වපු උෂ්ණත්ව පරිමාණය. කෙල්වින් පරිමාණය. දැන් මෙතනත් බලන්න වෙනස කොටස් කීයක් එනවද? 373න් 273ක් අඩු කරාම කොටස් 100යි. අන්න ඒකෙන් කියන්න පුළුවන් සෙල්සියස් එක කොටසකින් කියවෙන අගය, ඒ කියන්නේ මෙතන උෂ්ණත්ව වෙනස එක කොටසකින් කියවෙන උෂ්ණත්ව වෙනසයි කෙල්වින් එක කොටසකින් කියවෙන උෂ්ණත්ව වෙනසයි සමානයි. හැබැයි ෆැරන්හයිට් වල එහෙම සමාන වෙන්නේ නැහැ. මොකද එයාගේ කොටසකින් කියවෙන අගය ඊට වඩා අඩුයි. මේ මෙයාගේ පරතරයකට වඩා මෙයාගේ පරතරය අඩුයිනේ. කොටස් වැඩි ගන්නකට බෙදද්දි කොටසක පරතරය අඩුයිනේ. මෙතන කොටස් 100යි මෙතනත් කොටස් 100යි. ඒකින්ද කෙල්වින් කොටසක පරතරයයි සෙල්සියස් කොටසක පරතරයයි සමානයි. හරිද? හරි. ඒ ඔය ටික තමයි අපිට උෂ්ණත්ව පරිමාණ වශයෙන් තියෙන්නේ. හරි දැන් අපි බලමු මේකෙදි මේ හිතන්න මේ හදාගත්ත උෂ්ණත්වමානය. මොකක් හරි උෂ්ණත්වමානයක් අපි ගමු වීදුරු තුල ද්‍රව උෂ්ණත්වමානයක් ගමු රසදිය හරි මධ්‍යසාරය. එතකොට මේක සෙල්සියස් බිඳුවේ කියන්නේ අයිස් වල ගිල්ලක්දී. මෙයා කරේ සෙල්සියස් විද්‍යාඥයා කරේ මේක ගිල්ලුවා අයිස් වල. මේ උෂ්ණත්වමානය. එතකොට රසදිය ගඳ මෙතන ආපු උසක් තියෙනවනේ නේ. එතකොට එතෙන්ට තමයි එයා දාගත්ත සෙල්සියස් වලින් 0යි කියලා. ෆැරන්හයිට් කරේ මෙයා ගිල්ලුව උෂ්ණත්වමානය අයිස් වල. එයා දාගත්ත මේ රසදිය ගඳ නැග්ග උසට ෆැරන්හයිට් වලින් 32යි කියලා. කෙල්වින් කරේ එයාත් අයිස් වල ගිල්ලුවා. එයා දාගත්ත මෙතෙන්ට එයාගේ උෂ්ණත්වමානය එයා 273 ගෙනුවා. ඊට පස්සේ සෙල්සියස් කරේ කුමාලේ මේක කුමාලේ ගිල්ලලා. රසදිය ගඳ මෙතනක් උසට නැග්ගනේ. එතකොට එයා එතෙන්ට ගිහුවා 100යි කියලා සෙල්සියස් වලින්. ෆැරන්හයිට් කරේ එතනට 212 ගෙවුවා. එතනට එයා 212 ගෙවුවා. අර කෙල්වින් කරේ එතනට අපි එයා 373 දුන්නා. ඉතින් ওই විදිහට තමයි උෂ්ණත්වමාන පරිමාණ අපිට තියෙන්නේ. ඔය තුන පොඩ්ඩක් දැනගන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ වෙලාවේ දැන් කිසියම් උෂ්ණත්ව මිතික ගුණයක් පෙන්වනවානේ මේ. හරිද? මේ ද්‍රව කඳ නැග්ග උස. දැන් මෙතෙන්ට නැග්ග උස x1. මෙතෙන්ට නැග්ග උස x2. පැහැදිලිද? අර ඊට අදාළ මෙතන සෙල්සියස් අගය අපි දන්නවා, මෙතන සෙල්සියස් අගය දන්නවා, ෆැරන්හයිට් දන්නවා, කෙල්විනුත් දන්නවා. ඉතින් අපි වෙන මොකක් හරි සාධාරණ උෂ්ණත්වයක් මනින්දි මේක නගින උසක් ගමු මොකක් හරි x කියලා නේ. මේ ද්‍රව කඳේ උස x. ඊට අදාළ සෙල්සියස් පරිමාණ උෂ්ණත්වය θc. ඊට අදාළ
ෆැරන්හයිට් පරිමාණයගේ උෂ්ණත්වයේ θF ඊට අදාළ කෙල්වින් පරිමාණය θK උෂ්ණත්වය. හරි මොකක් හරි සාධාරණ උෂ්ණත්වයක් මනින්ද දැන් රසදිය කන්ද හරි මන්දසාර කන්ද හරි මෙච්චරක් උසගෙන නැහැ නේද? හරි එතකොට මතක තියාගන්න මම මේකේ පස්තාරය ඔයගොල්ලන්ට මතක ඇඳ විදියනේ මේ උෂ්ණත්වයත් එක්ක x විචරණය මේ වගේ නේද? එතකොට හිතන්න අර x1 අයිස් වල ගිල්ලුවාම මේ රසදිය කන්ද හරි මන්දසාර කන්ද හරි උසට ආපු දැන මේක මේ වීදුරු උෂ්ණත්වමාන වෙන්න ඕනේ නැහැ රසදිය මන්දසාර. අර මං කිව්ව ඕනම එකකට දැම්ම හැකියි. තාව විද්‍යුත් යුග්මයක් ගත්තොත් උෂ්ණත්වයත් එක්ක විභවාන්තරය උෂ්ණත්ව මිති ගුණය. ඊට පස්සේ අර වීදුරු තුල අපි ගත්තොත් වීදුරුවක් නියත පරිමාණය තියාගත්ත වායුවක් දාපු වීදුරු බල්බයක් ගත්තොත් ඒකේ ස්කන්ධෙත් නියතයි වායුවේ පරිමාණවත් නියතයි. එතකොට උෂ්ණත්වයත් එක්ක පීඩනය. එතන පීඩනය. මේ පොදු විධාන x කියලා ඕන උෂ්ණත්ව මිති ගුණයක් ගන්න පුළුවන්. මම දැන් අපිට ගොඩක් කතා කරන්න තියෙන්නේ මේ උෂ්ණත්වම. ඒකින්ද මේක කරා කතා කරනවා. හරි. දැන් මේ වෙලාවේ උෂ්ණත්ව මිති ගුණය x1 උෂ්ණත්වයේ θ1 x1 ඊට පස්සේ මෙතන ගත්තොත් උෂ්ණත්වය θ2 උෂ්ණත්ව මිතික ගුණය x2 හරි මේක මෙතන θ1 මේක θ2 කියලා ගමුනේ හරි θ1 θ2 θ1 මේක θ2 සාධාරණ මොකක් හරි අපි දාගමු θ ලෙස හරි එතකොට අපි මේකේ මොකක් හරි සාධාරණ මොකක් හරි උෂ්ණත්වයක් මනින්න දැන් මේ තියෙන්නේ අර පහළ අතල උෂ්ණත්වය කියලා හිතන්න හරි මේ තියෙන්නේ ඉහළ අතල උෂ්ණත්වය ඊට අදාළ උෂ්ණත්ව මිතික ගුණය තමයි වෙ තියෙන්නේ එතකොට මේකෙන් අපි සාධාරණ උෂ්ණත්වයක් මනිද්දී උෂ්ණත්ව මිතික ගුණයේ අගය x. ඉතින් මේකේ අපිට අනුක්‍රමණ සමාන කරලා සම්බන්ධයක් ගන්න පුළුවන් නේ. මොකද එකම සරල රේඛාවක අනුක්‍රමණය කොහොම ගත්තත් එකයි. එතකොට මට ලියුව හැකියි ඔන්න බලන්න. මේ ලක්ෂ දෙක සලකලා අනුක්‍රමණ ලියුවොත් මොකක්ද වෙන්නේ? θ වින නැත්නම් y කණ්ඩායමක වෙනස. මේ ලක්ෂයේ කණ්ඩායමක θ, x මේ ලක්ෂයේ කණ්ඩායමක θ1, x1. මොකද ලියන්න පුළුවන්? y කණ්ඩායමක වෙනස x ඍණ x1 බෙදන්න x කණ්ඩායමක වෙනස θ ඍණ θ1 හරි මේ ලක්ෂ දෙකේ කණ්ඩායමක සලකලා අපි අනුක්‍රමණය ලියුවා සරල රේඛාවේ ඊට පස්සේ මේ ලක්ෂ දෙකේ කණ්ඩායමක සලකලා අනුක්‍රමණය ලියුවොත් මොකද වෙන්නේ x2 ඍණ x1 බෙදීම x කණ්ඩායමක වෙනස θ2 ඍණ θ1 මට කියන්නේ ওই දෙක සමානයි නේද සමානයි ඇයි එකම සරල රේඛාවක අනුක්‍රමණය කොහොම ලිව්වත් එකයි. ඉතින් අපිට ඔතනින් අර උෂ්ණත්වයයි උෂ්ණත්ව මිතික ගුණය අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. හරි. මම දැන් මේක සෙල්සියස් පරිමාණයට ලිව්වොත් ඔන්න බලන්න මේ වැඩේ සෙල්සියස් පරිමාණයට ලිව්වොත් x ඍණ x1 θ ඍණ සෙල්සියස් වල θ1 කියන්නේ බිඳුවනේ. බිඳුව සමානයි x2 ඍණ x1 සෙල්සියස් වල θ2 කියන්නේ 100නේ. θ1 කියන්නේ බිඳුවනේ ඔන්න ඔතනින් සම්බන්ධයක් එනවා. ඉතින් ඔතනින් θ උක්ත කරා මොකද්ද? මම θ හරස්ුණු කරලා උක්ත කරොත් හරි ඔන්න බලන්න මේක x ඍණ x1 මේක මෙහාට හරස්ුණු කරන්න x2 ඍණ x1 වතාවක් මේක මෙහාට හරස්ුණු වෙද්දී 100. තේරුණාද? ඔන්න සෙල්සියස් පරිමාණය ගන්න විදිය උෂ්ණත්ව මිතික ගුණයත් එක්ක. ඊට පස්සේ මම මේකට ආදේශ කරනවා ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය සඳහා. එතකොට එන්නේ ෆැරන්හයිට් සඳහා ආදේශ කරොත් x ඍණ x1 අද θ ඍණ ෆැරන්හයිට් වල මෙතන කීයද θ1 32 ඊට පස්සේ එහා පැත්තේ x2 ඍණ x1 යට එතන θ2 ඍණ θ1 කියන්නේ 212 ඍණ 32 මේක තමයි සාධාරණ සම්බන්ධය. ඉතින් මේකට සෙල්සියස් වලට ගන්නත් පුළුවන් ෆැරන්හයිට් ගන්නත් පුළුවන් කෙල්වින් වලින් ගන්නත් පුළුවන්. ඉතින් මේකේ θ උක්ත කරාම මොකක්ද එන්නේ? හරිද? හරස්ුණු කරලා θ උක්ත කරන්න මෙතන එතකොට එනවා හරිද මේක මෙහාට හරස්ුණු කරන්න මේක මෙහාට 180ක් එන්නේ මෙතන අන්තරේ කොහොමද x ඍණ x1 යට x2 ඍණ x1 වතාවක් 180 ධන 32කුත් එනවා මේකේ ධන 32කුත් එනවා පැහැදිලිද හරිද ඔන්න θF මේක θ c ඔය වගේ කෙල්වින් වලටත් ගන්න පුළුවන් කෙල්වින් පරිමාණය පැහැදිලිද ඉතින් ඔය ටික අපිට වැදගත් වෙනවා මේ උෂ්ණත්ව පරිමාණ අර්ථ දක්වන විදිය. ඊට පස්සේ අපි බලමු දැන් කිසියම් උෂ්ණත්වයක් අපි මෙන්නාම සෙල්සියස් වලින් අගය කොච්චරද? ඊට පස්සේ ඒක ෆැරන්හයිට් වලට කොහොමද හරවගන්නේ? ඊට පස්සේ බලමු කෙල්වින් වලට හරවගන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි බලමු මෙතන මේ කිසියම් උෂ්ණත්වයක් අපි දැන් සෙල්සියස් වලින් ෆැරන්හයිට් වලින් කෙල්වින් වලින් මෙන්නාම ඒවා අතර තියෙන සම්බන්ධතාව බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු සෙල්සියස් සහ කෙල්වින් අතර තියෙන සම්බන්ධය. හරි මේක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා සෙල්සියස් උෂ්ණත්වයක් ඔයගොල්ලෝ දන්නවා කෙල්වින් කරද්දී මොකද කරන්නේ 273ක් එකතු කරන්න ඕනේ.
කෙල්ලින් උෂ්ණත්වයක් සෙල්සියස් කරද්දී 273ක් අඩු කරන්න ඕනේ. උෂ්ණත්වය වයින් SI එකකින් මතක තියාගන්න කෙල්වින් අපි පාවිච්චි කරන සියලුම සමීකරණ වලට නේද වායු පාඩමේ මේ හැමතැනම කෙල්වින් කරලා ආදේශ කරන්න ඕනේ උෂ්ණත්වය සඳහා. අගයන් දාන්නේ. ෆැරන්හයිට් තුනක් සෙල්සියස් තුනක් කෙල්වින් කරගන්න ඕනේ. හරි. දැන් අපි කිසියම් උෂ්ණත්වයක් මනිද්දී ඒක කෙල්වින් පරිමාණයගේ θ k සෙල්සියස් පරිමාණය කියනාගේ θ k. එතකොට අපි මෙතන අනුක්‍රමණය ලියුවොත් මොකක්ද වෙන්නේ? θ k ඍණ මේ θ c ඍණ θ1 බෙදන්න θ2 ඍණ θ1 හරිද? ඉතින් ඕකම නේද ඉන්නේ කෙල්වින් පරිමාණයෙන් ලියුවොත් අන්තර්ගතව වෙනසක් වෙන්නේ නැහැ පරතරනේ. එකම අනුක්‍රමණයක් වගේ නෙමෙයි. එතකොට මෙතන ලියුවොත් θ k ඍණ θ1 θ k ඍණ θ1 බලන්න මෙයාගේ මෙයා අඩු කරා නම් එහා පැත්තේ ලවේ මෙයාගේ මෙයා අඩු වෙන්න ඕනේ. හරි මෙයාගේ මෙයා අඩු කරා නම් හරි එහා පැත්තේ මෙයාගේ මෙයා අඩු වෙන්න ඕනේ. හරි එතකොට ඇත්තට මෙතන θ2 ඍණ θ1 ඇත්තට මෙතන මෙහෙමයි. දැන් මේ θ2 මේ θ2 අවියන් සමාන නැහැ නේ මම නිකන් දැම්මේ. කපලා දාන්න එපා මේකට මේක. හරිද? එතකොට මෙතන θ c ඍණ θ1 කියන්නේ කීයද? මේ අවියන් එකම ලියවනම් හරිය. මම අවියන් එකම ලියන්නම්. θ1 කියන්නේ මේ සෙල්සියස් වල බිඳුවනේ. θ2 කියන්නේ c නේ. θ1 කියන්නේ බිඳුව. කෙල්වින් වල සමානයි. කෙල්වින් වල ගත්තොත් θ k ඍණ කෙල්වින් වල කීයද දැන්? 273 නේ. හරි බෙදීම θ2 කියන්නේ 373 ඍණ 273. ඔතන බලන්න මෙතන 100යි මෙතන අන්තරේ 100යි. ඒ 100ට මේ 100 කැපිලා යනවා. ඒතර මෙතන උඩ ලවයේ θc ඍණ බිඳුව θc සමානයි මේ පැත්තේ θ k ඍණ 273. ඔන්න බලන්න මේ සම්බන්ධ මේක ඔයගොල්ලෝ ගන්න සම්බන්ධය. දැන් කෙල්වින් වලින් තියෙන උෂ්ණත්වයකින් 273ක් අඩු කරාම සෙල්සියස් වලින් එනවා. ඔක θ k යුක්ත කරලා බලන්නකො. θ k යුක්ත කරාම මෙයා මෙහාට එද්දි θc ධන 273ක් වෙනවා. දැන් සෙල්සියස් 50 කෙල්වින් කරන්නේ කොහොමද? සෙල්සියස් 50 දාන්න මෙතනට 273ක් එකතු කරන්න. තේරුණා? සෙල්සියස් 24 කෙල්වින් වලින් කොච්චරද? 27යි 273 එකතු කරාම කෙල්වින් 300යි. හරි එතකොට කෙල්වින් උෂ්ණත්වය කෙල්වින් 473 සෙල්සියස් වලින් කොච්චරද? 273ක් අඩු කරන්න 473. සෙල්සියස් එතකොට එන්නේ 200යි. පැහැදිලිද? ඔය වගේ අපිට ඊට පස්සේ සෙල්සියස් ෆැරන්හයිට් ගන්නත් පුළුවන්. ඒකත් ගද්දි θ c ඍණ බිඳුව බෙදන්න 100 ඍණ බිඳුවේ. ඕක සමානයි ෆැරන්හයිට් පරිමාණයෙන් ගත්තොත් අර පරතර සමානනේ. ඒකම සමාන කරලා ලියුව හැකියි. θ f ඍණ 32 බෙදන්න 212 ඍණ 32. ඉතින් ඔතනින් ඔයගොල්ලන්ට θ c බෙදීම 100 එහා පැත්තේ θ f ඍණ 32 212න් 32ක් අඩු කරාම 180යි නේ. ඔතන බලන්න θ c යුක්ත කරලා මොකක්ද දෙන්නේ? හරි 100 මෙහාට හරස්න කරන්න 100 යට 180. වතාවක් θ f ඍණ 32 මෙතන සරල කරාම 5 යට 9 20 කවන්න උඩ යට. මේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් O level විද්‍යාවේ තිබ්බ සම්බන්ධතාවක් නේ. එතකොට මෙතන ෆැරන්හයිට් උෂ්ණත්වය සෙල්සියස් වලට ආවවත් නේ. දැන් හිතන්න අපිට ෆැරන්හයිට් තියෙනවා 60 ෆැරන්හයිට් අංශක 60 සෙල්සියස් වලින් කොච්චරද? නේ ෆැරන්හයිට් අංශක 60 සෙල්සියස් වලින් කොච්චරද බලන්න ඕන නම් ෆැරන්හයිට් මෙතන TF 60 දාන්න. 60 32ක් අඩු කරලා 9න් 5න් වැඩි කරා නම් අපිට එනවා සෙල්සියස් වලින්. ඊට පස්සේ සෙල්සියස් උෂ්ණත්වයක් ෆැරන්හයිට් කරද්දී ඔගේ TF උක්ත කරොත් මොකක්ද එන්නේ? TF උක්ත කරොත් 9ට 5යි θc ධන 32 දාන්න. සෙල්සියස් 20 ෆැරන්හයිට් කොච්චරද? මෙතන දාන්න 20. 20 වැඩි කරන්න 5න් 9 32ක් එකතු කරා නම් ෆැරන්හයිට් වලින් එනවා. ඉතින් ඔය අපිට ගණන් වල වැදගත්. හරි උෂ්ණත්වය එක එක ඒක වලින් දාගන්න පුළුවන් වෙනස් කරලා එකම උෂ්ණත්වය. හරි ඊට පස්සේ දැන් මේකේ මම අනිත් ටික ඔයගොල්ලන්ගේ මේ සාමාන්‍ය වැදගත් ටික මම මේ කියලා දුන්නේ මේ පාඩෙම වෙන ලොකුවට දේවල් නැහැ. හරිද? ටියුට් එකේ සම්පූර්ණ විස්තරය දාලා දෙනවා මේ උෂ්ණත්වමාන හදන විදිය නේද? උෂ්ණත්වමානයක් හදද්දී වැදගත් වන ಗುಣ මොනවද? හොඳ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් තෝරගන්නේ කොහොමද? හරිද? ඉතින් මේවල වාසි සහ අවාසි එක එක උෂ්ණත්වමානවල ඊට පස්සේ දැන් අර මම වීදුරු තුල මම කිව්වා ද්‍රව උෂ්ණත්වමාන වල මධ්‍යසාර දාලත් හදනවා රසදී දාලත් හදනවා. ඉතින් ඒ දෙකෙන් සාමාන්‍යයෙන් අපි මොනවද වඩා හොඳ උෂ්ණත්වමාන එහෙම කියන්න බෑ. රසදී දාලා හදපු උෂ්ණත්වමානය මධ්‍යසාර දාලා හදපු උෂ්ණත්වමානට වඩා හොඳයි කියන්න බෑ. නරකයි කියන්නත් බෑ. හරි ඒක සාපේක්ෂව සංසන්දනය කරලා බලන්න ඕනේ. එක එක ಗುಣ තියෙනවා. ඒක වගුවක් දාලා තියෙනවා බලන්න නේද? සමහර වෙලා සමහර අවස්ථාවල රසදී එක හොඳ වෙන්න පුළුවන්.
සමහර අවස්ථාවල මධ්‍යසාරයක හොඳ වෙන්න පුළුවන්. ඒවා සලකන ලක්ෂණත් එක්ක බලන්න ඕනේ. නේ වාසි සහ අවාසි අපි කොහොමද මේ උෂ්ණත්ව මානයක් නිවැරදිව මේ පාවිච්චි කරන්නේ? ගබඩා කරලා තියාගන්නේ කොහොමද නේ? හරි මේවා ක්‍රමාංකණය කරන්නේ කොහොමද? මම පරිමාණාත්මක දක්වන විදිය කිව්වා. හරිද? ඒ ටික ඕගොල්ලන්ට මේ නෝට් එකේ සරල දේවල් කියවලා තේරුම් ගන්න පුළුවන්. හරිද? එක උෂ්ණත්ව මාන වර්ගයක් දාලා දෙන ටර්මිස්ටර. එතකොට මම මේ කිව්ව තාප විද්‍යුත් යුක්ම උෂ්ණත්ව මාන. හරි තාප විද්‍යුත් යුක්ම උෂ්ණත්ව මානය අපිට කොහොමත් නේ ධාරා විද්‍යුතේ මම ඒක නැවත ඕගොල්ලන්ට කොහොමත් කියලා දෙනවා පාඩම කරද්දී අපිට ඕන වෙනවා ප්‍රැක්ටිකල් වලට. හරි මේ දැනට මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. දැනට සාමාන්‍ය නෝට් එකේ තියෙන ටික දැනගත්තාම ඇති මේ කිව්ව දේවල් එක්ක. හරි ඊට පස්සේ මේ උෂ්ණත්ව මානයක අපි බලමු මේ නිර්වද්‍යතාවය සහ සංවේදීතාවය. හරි මේ කොටසේ අන්තිම ටික. උෂ්ණත්ව මානයක නිර්වද්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? නිර්වද්‍යතාවය. උෂ්ණත්ව මානයක නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය කියලා කියන්නේ දැන් උෂ්ණත්ව මානයක් අපි මොකක් හරි මේ විද්‍යුත් උෂ්ණත්ව මානයක් වෙන්න ඕනේ. මොකක් හරි උෂ්ණත්ව මානයකින් උෂ්ණත්වයක් මනිද්දි කිසියම් තැනක සම්බන්ධ කරාම මේ මයින උෂ්ණත්වය හිතන්නකො සෙල්සියස් 50යි කියලා. ඒතර මෙයා පෙන්නන උෂ්ණත්වය සෙල්සියස් 50ක්ම වුණොත් මේ උෂ්ණත්ව මානය නිර්වද්‍ය උෂ්ණත්ව මානයක් ලෙස ගන්න පුළුවන්. දැන් මෙයා වෙලාවකට සෙල්සියස් 49.5ක් පෙන්නනවා. ඒතකොට මේක නිර්වද්‍ය නෑ. හරි නිර්වද්‍ය නෑ. තව උෂ්ණත්ව මානයක් දැන් මේ ඒ උෂ්ණත්ව මානය. තව උෂ්ණත්ව මානයක් අපි පාවිච්චි කරලා උතන උෂ්ණත්ව මානෙද්දී එයා හිතන්න සෙල්සියස් පෙන්නන්නේ 49. B උෂ්ණත්ව මානය. උතරම උෂ්ණත්ව මානෙද්දී මෙයා 49.5යි. හරිද? අරය 49යි. මම අහනවා නිර්වද්‍ය උෂ්ණත්ව මානය මොකක්ද? ඒ උෂ්ණත්ව මානද B උෂ්ණත්ව මානද? මෙයා පෙන්නන්නේ 49.5යි. මෙයා පෙන්නන්නේ 49යි. මයිනස් උෂ්ණත්වය 50යි. ඒද බීද නිර්වද්‍ය. දෙන්නම නිර්වද්‍ය නෑ. දෙන්නම නිර්වද්‍ය නෑ. ඇයි? ඉතින් මෙයා 50 පෙන්නන්නෙත් නෑ, මෙයා 50 පෙන්නන්නෙත් නෑ. නිර්වද්‍ය කියන්නේ මනින උෂ්ණත්වයම පෙන්නනවා නම් උෂ්ණත්ව මානයක් අන්න නිර්වද්‍ය උෂ්ණත්ව මානයක්. මෙයාත් නිර්වද්‍ය නෑ. මෙයාත් නිර්වද්‍ය නෑ. හැබැයි බීට වඩා ඒ නිර්වද්‍යයි කියලා කියන්න පුළුවන්. බීට වඩා ඒ නිර්වද්‍යයි. බීට සාපේක්ෂව ඒ ගැන කිව්වේ. හැබැයි දෙන්නම වෙනම කියද්දි දෙන්නම නිර්වද්‍ය නැහැ. ඉතින් ඒ වගේ අර ABC වගන්න ප්‍රශ්න වලට ගානට උත්තර දෙන්න ඕනේ. ඔයා නේද එකක ඒවා අහන එකක විදිහට. දැන් ඇත්තටම වෙන්නේ මේ වගේ දෙයක්. මේ උෂ්ණත්වය මයින තැනින් මෙයා තාපය උරා ගන්නවා. තාපය උරාගද්දි මෙන්න මෙහෙම වැඩකුත් වෙනවා. මයින තැනින් තාපය ගොඩක් උරාගත්තොත් මේ මයින තැනින් උෂ්ණත්වයත් අඩු වෙනවා. ඇත්තම උෂ්ණත්වය 50 වුණාට මෙයා ගිල්ලුවාම උෂ්ණත්ව මානෙන් තාපයක් උරාගෙන මයින තැනින් උෂ්ණත්වයත් අඩු වෙනවා. නේ ඒ වගේ වැඩක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ වගේ දේවල් වෙනවා. එතකොට අපි දැන් මේ උෂ්ණත්ව මානයක් හදද්දි බලන්න ඕනේ මේ අඩු තාපදාරිතාවයක් තියෙන්න ඕනේ මේ මෙයාගේ උෂ්ණත්ව මානය. එතකොට පොඩි ශක්තියක් මෙයා උරාගන්නේ. නේ පොඩි ශක්තියක් උරාගත්තා එතකොට ලොකු උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම මේ වීදුරු උෂ්ණත්ව මානයකට වඩා අර මං කිව්ව තාප විද්‍යුත් යුග්මේ වඩාත් හොඳයි. ඇයි? තාප විද්‍යුත් යුග්මේ ගත්තාම මෙතන පොඩි සංතියක් තියෙන්නේ. මේක ගිල්ලුවාම පොඩි තාප ශක්තියක් උරාගන්නේ මයින තැනින්. එතකොට උෂ්ණත්වය ලොකුවට වෙනස් කරන්නේ නැහැ එතන. අර වීදුරු උෂ්ණත්ව මානයකට වඩා තාප විද්‍යුත් යුග්මේ නිර්වද්‍යයි කියලා කියන්නේ. එයාගෙන් ගොඩක් අර හොඳ උෂ්ණත්වයක් පාඩාංගයක් පරිමාණයක් කියව ගන්න පුළුවන්. එහෙම නිර්වද්‍යයි කියන්නේ හරිය උෂ්ණත්වය වෙන්නන්නේ නැත්තම්. හරිනේ. හොඳයි. ඒ වගේම වැදගත් අපි මයින තැන බලන්න ඕනේ. හරිනේ. එතකොට මේ තාප විද්‍යුත් යුග්මේ කුඩා සිදුරකුණත් ඇතුළේ උෂ්ණත්වයම ඉන්න පුළුවන් නේ. චූටි සිදුරක් තියෙනවා නම් කොහේ හරි තැනක මේක කූර දාලා ඇතුළේ දාලා මෙන්න හැටි. හරිද? ඉතින් මේක ක්‍රමාංකණය කරගන්නේ මේ විදිහට මම එකක් උනා කියන්නම්. තාප විද්‍යුත් යුග්මයක් ක්‍රමාංකණය කරගන්න විදිහ. මේක අපි කොහොමද එක සංදියක් හැමතිස්සෙම අයිස් වලම ගිල්ලනවා සෙල්සියස් බිඳුවේ. හරිද? ඉස්සෙල්ලා මේක අපි හුමාලේ ගිල්ලනවා. හුමාලේ සෙල්සියස් 100 ගිල්ලලා මෙතන මයික්‍රෝ ඇමීටරේ හරි මිලි ඇමීටරේ හරි පාවිච්චි කරලා වෝල්ටේජ් එක මැනගන්නවා. පෙන්නනාගේ. හරිද? ඉස්සෙල්ලා ඊට මේක අපි ඉස්සෙල්ලා බිඳුවෙත් පෙන්නන්න ඕන කියන. මෙතන බලනවා මේ මෙතන සෙල්සියස් බිඳුවයි මෙතන සෙල්සියස් බිඳුවයි. එතකොට මේකේ උෂ්ණත්වාන්තරයක් නැති හින්දා සංදි දෙකේ විභවාන්තරයක් පෙන්වන්නේ නැහැ. මෙතන වෝල්ටේජ් එක බිඳුවයි. ඔය වගේ අපිට අර පස්තාරයක් දෙයි මෙතන උෂ්ණත්වයත් එක්ක විභවයේ මේ කණ්ඩායම අරගෙන බැලුවේ. ඉතින් ඔය අනුව අපිට මේ chart එකක් හදා ගන්න පුළුවන් මේ උෂ්ණත්වයට මේ වෝල්ටේජ් එක වෙන්නනවා කියලා නේ. සෙල්සියස් බිඳුවේදී වෝල්ටේජ් එක බිඳුවයි. සෙල්සියස් 100 මෙතන වෝල්ටේජ් එක ඉදන්නකො මිලි ඇම්පියර් 50ක් විතර ආවා. මිලි වෝල්ට්.
එතකොට අපි දන්නවා මෙයා දැන් හිතන්න වෙන තැනක මේකේ උෂ්ණත්වය මනින්න මේ සංදියේ ගිල්ලුවාම මේක සෙල්සියස් බිඳුවේ තියාගන්නවා. එක සංදියක් හැමතිස්සෙම සෙල්සියස් බිඳුවේ තියාගන්නවා. අනිත් සංදිය තමයි මයින තැන ගිල්ලන්නේ. හරිද? එතකොට හිතන්නකො මෙතන උෂ්ණත්වය සෙල්සියස් 50ක තැනක් දැන් මනිද්දි මේක ගිල්ලුවාම මෙතන මිලිවෝල්ට් පාඨාංගෙ පෙන්නනවා. හරිද? මිලිවෝල්ට් 25යි කියලා. අන්න මිලිවෝල්ට් 25යි කියන්නේ මෙතන ගිය උෂ්ණත්වය 50යි කියලා ගන්න පුළුවන්. මොකද මේ දෙකේ හරිමැදාගේ කියන්නේ මේ දෙකේ හරිමැදාගේ පෙන්වන්න ඕනේ. අන්න ඒ වගේ ඉතින් ක්‍රමාංකණය කරගන්න පුළුවන්. chart එකක් හදාගෙන. හොඳයි. ඉතින් ඕවැදගත් අපිට තරංග වල එහෙම අහලා තියෙනවා බහුවර්ණ වලට. හරි නිර්වද්‍යතාවයෙන් හරි. සංවේදීතාවය කියන්නේ මොකක්ද? දැන් නිර්වද්‍ය උෂ්ණත්වමානයක් සංවේදී කියන්නේ බෑ. ඒවා සාපේක්ෂව බලන්න ඕනේ. නිර්වද්‍ය උෂ්ණත්වමාන ඔක්කොම සංවේදීයි. නිර්වද්‍යතාවය කියන්නේ එකක්, සංවේදීතාවය කියන්නේ තව එකක්. දැන් සංවේදී කිව්වම ඕගොල්ලන්ට හැඟෙන අදහස නන් නෙමෙයි. කියන්නේ සංවේදී කියන්නේ මොකක් හරි දෙයකට ටක් ගාලා නේද? අපි කියන්නේ සංවේදී කියලා මෙයා කවුරු හරි දෙයක් කිව්වම ටක් ගාලා ඒකට ක්ලික් වෙනවා. සංවේදී. එහෙම එකක් නෙමෙයි මෙතන සංවේදී කියන්නේ. හරිද? ඒ කියන්නේ ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා කියන අදහස නෙමෙයි. දැන් සංවේදී කියන්නේ ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා කියන අදහසන්නේ සාමාන්‍යයෙන් කිව්වොත්. හැබැයි උෂ්ණත්වමානයක සංවේදීතාවය අපි අර්ථ දක්වන්නේ එහෙම නෙමෙයි. අර ඒකක උෂ්ණත්ව වෙනසකට දැන් සෙල්සියස් එකකින් උෂ්ණත්වය වෙනස් වුනහම සෙල්සියස් එකකින් උෂ්ණත්වය වෙනස් වුනහම මේ රසදී කන්ද නැත්නම් උෂ්ණත්වමෙතික ගුණය කොච්චරක් වෙනස් වෙනවද? දැන් මේ වගේ උෂ්ණත්වමානයක නම් මේ උස කොච්චරකින් වෙනස් වෙනවද? අන්න ඒක තමයි සංවේදීතාවයේ ලෙස අපි ගන්න. මම ඕක දැන් තාප ප්‍රසාරණය අපිට කතා කරන්න තියෙනවා. ප්‍රසාරණයත් එක්ක මම එතකොට උෂ්ණත්වමානයක සංවේදීතාවයේ රඳාපවතින සාධක ටික කියන්නම්. දැන්ට සරලව දැනගන්න ටියුට් එකේ දාලා තියෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ මේ අපිට තව පොඩි දෙයක් තියෙනවා මේ ජලයේ ත්‍රිකලක්ෂය. අපි ගොඩක් ජලය ගැන කතා කරනවා නේ. ජලයේ ත්‍රිකලක්ෂය කියලා කියන්නේ ජලයේ භෞතික අවස්ථා තුනම හරිද එකවර දැක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකත් මේ නෝට් එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ ජලයේ ඝන අවස්ථාවයි අයිසුයි නේ. හරිද? ජලයේ අයිසුයි, ජලයේ ද්‍රව ජලයයි, මේකේ වාෂ්පයි. ජල වාෂ්පයි එකවර අපිට දැක බලා ගන්න පුළුවන් උෂ්ණත්වයක් තියෙනවා. හරි? මේකට කියන්නේ ට්‍රිපල් පොයින්ට් එක. හරි ඒකත් මම මේ ටියුට් එකේ දාලා තියෙනවා විස්තරේ ජලයේ ත්‍රිකලක්ෂය. හරි ටියුට් එකේ අවසාන හරිය දාලා තිනවා. ඒ ටිකත් කියවන්න. හරිද? එතකොට ත්‍රිකලක්ෂය සමහර මේ ජලය සම්බන්ධව පරීක්ෂණ කරන කට්ටිය පාවිච්චි කරනවා. ඒක සාමාන්‍ය කෙල්ලින් වලින් නම් 273.1ක් වගේ වෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් වලින් ගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ මේක දැන් අපිට දිනනවා මේ වැරදි අයුරින් ක්‍රමාංකණය කර ඇති උෂ්ණත්වමාන. එතනින් මේක ඉවරයි පාඩම. හරි පළවෙනි කොටස. ටියුට් එකත් අනිවාර්යෙන් කියවන්න. මම ඉවරද මේ උෂ්ණත්වමාන ක්‍රමාංකණය කරද්දී සමහරලාවට වැරදි වෙනවා. හරි දැන් මෙන්න උෂ්ණත්වමානයක් තියෙනවා. මම පොඩ්ඩක් මේක ගණනක් එක්කම හදන්නම්. ටියුට් එකේ ආපු ගණන් ගොඩක් තියෙනවා. බහුවර්ණ වලට එන්නේ. හරිද? අපි බලමු පොඩි ගණනක් මේකේ විභාගෙදී ඇවිල්ලා තියෙනවා. හරි අපි බලමු මේ වැරදි අයුරින් ක්‍රමාංකණය කරලා තියෙන උෂ්ණත්වමානයක් නිවැරදි ආකාරයට අපි කොහොමද පාඨාංක ගන්න කියන එක. හරි මේක මම ටියුට් එකේම ගණනක් හදන්නම් ප්‍රශ්නාංක 8. වැරදි අයුරින් ක්‍රමාංකණය වී ඇති උෂ්ණත්වමානයක පරිමාණයේ සෙල්සියස් බිඳුව සහ සෙල්සියස් 100 සලකුණු පිළිවෙලින් ඍණ 0.3 සෙල්සියස් සහ 99.8 සෙල්සියස් උෂ්ණත්ව වලට අනුරූප වේ. මෙම උෂ්ණත්වමානයේ සෙල්සියස් 40ක් කියවන විට නිවැරදි උෂ්ණත්වය සොයන්න. දැන් කියන එක තේරෙනවද? දැන් හිතන්න මේ තියෙන්නේ ඔය වැරදි උෂ්ණත්වමානය. අපි හදාගත්ත වැරදි උෂ්ණත්වමානය. දැන් අපි මේ උෂ්ණත්වමානය අරගෙන මේකමම ගිල්ලනවා අයිස් වල. දැන් මේ ක්‍රමාංකණය කරන්නේ වැරද්ද වෙන්නේ වැරදි උෂ්ණත්වමානය. මම මේක අයිස් වල ගිල්ලනවා. හරි දැන් අපි දන්නවනේ අයිස් වල ගිල්ලුවාම අපි මේකේ මේ ද්‍රව ගඳ රස දෙක ගන්න නගිනවට තැනකට එතන අපි ගහන්නේ කීයද බිඳුවනේ ගහන්නේ. මේක කුමාලේ ගිල්ලුවාම මේ රස දෙක ගන්න හරි මධ්‍යසාර ගන්න හරි නගිනවනේ කිසියම් තැනකට. එතන ගහන්නේ 100නේ අපි ගහන්නේ. හැබැයි ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන් නේද? ඔය අයිස් වල උෂ්ණත්වය අපි හිතන්නේ බිඳුවයි කියලා. ඊට වඩා අඩු උෂ්ණත්වයක් තියෙන වෙයි. දැන් ෆ්‍රිජ් එකෙන් ගත්ත අයිස් වල උෂ්ණත්වය දිග ගණන් තියෙනවා. ඍණ 1 ඍණ 2 නේ. අන්න ඒ වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඒකයි දැන් මේ වැරදි එකේ අපි 100 මේ බිඳුව තමයි ගහන්නේ මෙතන. මෙතන මේ දැන් අයිස් වල ගිල්ලුවාම මේ රස දීකල් මෙතන නැග්ගනේ. අපි ලකුණු කරන්නේ 100 මේ බිඳුවනේ. හැබැයි ඇත්තටම අයිස් වල ඔය වෙලාවේ උෂ්ණත්වය නේ. ඇත්ත උෂ්ණත්වය මම පෙන්නනාගේ කීයද? ඍණ 0.3 සෙල්සියස්. ඒක තේරෙනවා කියන්නේ. ඔය අයිස් වල මෙතන මේ අයිස් වල ඇත්තම උෂ්ණත්වය ඍණ 0.3
3යි සෙල්සියස්. ඊට පස්සේ මේ අපි හදන උෂ්ණත්වයේ මානය හුමාලි ගිල්ලනවා. හුමාලි ගිල්ලුවාම අපි දන්නවා 100යි කියලා ගහන්නේ. අපි ගහන්නේ මෙතන 100නේ. දැන් උෂ්ණත්ව මේ රසදිය ගන්ධාරි මන්දසාර ගන්ධාරි මෙතන නැංගා. ඔතන අපි ලකුණු කරන්නේ කීයද? 100නේ ලකුණු කරන්නේ. හැබැයි ඔය හුමාලේ තාපය පොඩ්ඩක් එන ගමන් අර සෙල්සියස් 100 හුමාලි නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. සෙල්සියස් 100 හුමාලිද 99.8යි. ඒ කියන්නේ එන හුමාලෙන් තාපය පිට වෙලා පොඩ්ඩක් මොකද වෙලා තියෙන්නේ උෂ්ණත්වය බහැලා 99.8යි. ඒ එන හුමාලේ මෙතනින් එන හුමාලේ ඇත්ත උෂ්ණත්වය 99.8යි. ඔන්න ඔක තමයි අපි ඇඳ ගන්න ඕනේ මේ හරියගේ. අපි ගහලා මේ තියෙන අපි ලකුණු කරපු වගේ. 99.8ට අපි උෂ්ණත්ව මානය ගහලා තියෙන්නේ 100. ඍණ 0.3 උෂ්ණත්වයකට අපි ගහලා තියෙන්නේ 0. ඉතින් වැරදිනේ. දැන් මේකෙන් අහනවා ගානේ සෙල්සියස් 40ක උෂ්ණත්වයක් කියවෙද්දී කිසියම් තැනක මේකෙන් උෂ්ණත්වය මනින්න පාවිච්චි කරද්දී සෙල්සියස් 40ට රස දී ගන්න දැක්කා. අපෙන් අහනවා එතන හරි උෂ්ණත්වය කීයද? ඔන්න ඔක තමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔතන කරන්නේ අර කලින් කරපු ටික මොකද්ද? හරි මෙතන අන්තරය ලියන්නේ මේ දෙකේ අන්තරය බලන්න තීටා ඍණ 0.3 ලකුණත් එක දාන්න ඕනේ බලන්න 99.8 ඍණ 0.3 සමාන මෙතනත් ඔය වගේම කියන්නේ මෙයා අඩු කිරීම මෙයා නම් මෙතන 40 ඍණ බිංදුව බලන්න මෙයා අඩු කිරීම මෙයානේ 100 අඩු කිරීම බිංදුව හරි අන්න ඔතන සුළු කරලා මෙතන ඍණ විනයි දාන වෙනවා ඍණ විනයි දාන වෙනවා ඔතන ටීටා හෙව්වහම ඕගොල්ලන්ට අගය එනවා කීයද එතන උත්තරේ මම දාලා ඇත්තේ 39.74ක් වගේ එන්නේ හරි උෂ්ණත්වය පෙන්නන උෂ්ණත්වය 40යි එතන හරි උෂ්ණත්වය 39.74යි හරි මම තව ගානක් හදලා දෙන්නම් මේ වගේ බහුවර්ණ මේ විභාගෙදී ආපුවා අනිවාර්යෙන් නම ගන්නද හොඳයි පරිගණක නම් විදිහාන රසදී උෂ්ණත්වමානය ප්‍රමාණකරණය කර ඇත්තේ වැරදීමකින් ජලයේ හිමාංගය කියන්නේ රයිස් දීවන අයිස් උෂ්ණත්වනේ හරි මේ ජලයේ හිමාංගය සෙල්සියස් 2ක් ලෙස සහ ජලයේ තාපාංගය සෙල්සියස් 98ක් ලෙස යොදා ගනිමිනි. අපි ගහන්නේ 0.100 අපි ලකුණු කරන උෂ්ණත්වමානය මේ වැරදිකනේ අපි දැන් ලකුණු කරගන්න එක වැරදිකනේ. අපි මෙතන අයිස් වල ගිල්ලුවාම මේ උෂ්ණත්වය මෙතන ගහන්නේ බිඳුවනේ. රසදී ගඳ මධ්‍යසාර ගඳ නගින් තැන උමාල ගිල්ලුවාම ගහන්නේ 100. ඉතින් ඇත්තටම ඔය ගහලා තියෙන්නේ හරිද බිඳුව ගහලා තියෙන්නේ සෙල්සියස් එතන අයිස් දී වෙලා ගොඩක් අයිස් දී වුණාම දැන් වතුරේදී උෂ්ණත්වය වැඩි වෙනවනේ නේ. එතන එතකොට සෙල්සියස් 2කට විලා තියෙන්නේ අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් 2කට ගහලා. වතුරේදී එකින් අයිස් දී වෙලා. අපි ලකුණු කරන්නේ අපි හදන උෂ්ණත්වමාන බිඳුව. හැමතිස්සෙම 0.100 තමයි අපි ගහන්නේ. 100 ගහලා තියෙන්නේ සෙල්සියස් 98ක කුමාරය සඳහා කියනවා. මෙතන සෙල්සියස් 98ක කුමාරය තමයි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. අපි ලකුණු කරලා තියෙන්නේ 100යි කියලා. දැන් අපෙන් අහනවා මේකේ. ඔබ තේරුම් ගන්න හරියට. හරිද? මේ සෙල්සියස් 30ක හරි උෂ්ණත්වයක් ඇති පරිසරයකදී පෙන්නන පාඨාංගය. දැන් කලින් එකේ අපි හැදුවේ පෙන්නන පාඨාංගයේදී හරි උෂ්ණත්වනේ මෙතන තියෙන්නේ. හරි උෂ්ණත්වය 30ක් වන පරිසරයක මෙයාගේ මැයින උෂ්ණත්වය අහන්නේ. ඒතකොට මෙතනත් අර වගේ තීටා ඍණ බිඳුව බෙදීම 100 ඍණ බිඳුව සමානයි. මෙයාගේ මෙයාට කරා නම් එහා පැත්තෙනුත් ඒ විදිහටම 30 ඍණ 2 බෙදීම 98 ඍණ 2. හරි ඔතනින් ඔයගොල්ලන්ට තීටා උත්තර කරාම එතකොට ඔය උෂ්ණත්වමානයේ වැරදි එකේ පෙන්නනාගේ 29.1යි වෙන්නේ අංශක. 29.1යි සෙල්සියස් අංශය. ඉතින් ඔතනින් උෂ්ණත්ව මිතියේ කොටස ඉවරයි. මේකේ අර ඔක්කොම විස්තර ටියුට් එකේ දාලා තින්නේ වීඩියෝ එකේ යටේ. වීඩියෝ එකේ යට PDF එක දාලා තිනවා ටියුට් එකයි ප්‍රශ්න ටියුට් එකයි දෙකම. ඉතින් ඒවත් ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සර වීඩියෝ එක බලලා ඉන්න. ඊට පස්සේ ටියුට් එක ලියන්න පොතක ප්‍රශ්න ටිකක් කරන්න. හරි යාළුවන්ට කියන්න. එතකොට මම මේට අමතරව මම මුලින්මත් කිව්වා තව වැඩ ගොඩක් අපි මේ වීඩියෝස් වලින් කරනවා දිගටම ප්‍රැක්ටිකල් ටිකක් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ගෲප් එකට සම්බන්ධ වෙන්න පුළුවන් මගේ WhatsApp නම්බර එකට මම කලින් වීඩියෝ එකේ නම්බර එක දාලා ඇති. හරිද? එතකොට ඒකට ඔයගොල්ලන්ගේ නම්බරේ මැසේජ් එකක් දාන්න මම ගෲප් එකට ඇඩ් කරන්නම්. ඔයගොල්ලන්ට පේපර්ස් කරන විදියට ඒවට සම්බන්ධ වෙන්නත් පුළුවන් එතකොට. හරි එහෙනම් ඉතින් යාළුවන්ට කියන්න. හරිද? ෂෙයා කරන්න, channel එක subscribe කරන්න, දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. Sometimes I say that I want you back, but I don't know if I do.
what's gone is